කීවා ගෙදර බුදුන් අම්මා හිඳුවා එගොඩට පීනා සමුදුර තරණය කරලා මවකගේ මුවගින් විවරණ ලැබුවා බුදුහිමි බුදු බව පතලා
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත මහා කරුණාව පෙරදරි කර දයාවෙනි ලෝතුරු රසය ලැබදුන් භගවතා නෙනී දෙසුමට දහම උත්තම නැනවතානෙනී මට අවසරයි මගේ සම්බුදු පියාණනි සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ
අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති අබින්නං පච්චවෙක්කී තබ්බං ඉතියාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා කේනචිවා ලෝකස්මින්ති අද දවසේ මෙවන් පුදබිමක පූජනීය වන්දනීය ස්ථානයක ඊටමත් පහසු ලෙස නැවතිලා හිඳගෙන මොහොතක් මාගේ අරිහත් වූ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබට මට දයාවෙන් අනුකම්පාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව දෙසා වදාරන්නට යෙදුණු ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ බිඳක් ශ්‍රවණය කරගන්නට මෙවැනි පහසුකම් ශාසනයට උරුම කර දීලා මහා ශාසනික මෙහෙයක් උන්නතිය අභිවෘද්ධිය තකා වැඩ කරමින් කටයුතු කරමින් ඉඳලා හදිස්සියේ වෙන්වන්නට යෙදුණු මාගේ ගුරු දේව උත්තම නම කියන්නට අවසරයි මුන් එහෙනේ මෙත්තාරාම නායක හාමුදුරුවන් වහන්සේගෙන් අවසර ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. ඒ වගේම මේ ස්ථානයේ වැඩ සිටින්නා වූ වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසර ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. රටවාසී ලෝකවාසී යම්තරමක් මහා සංඝරත්නයේ වේද ඒ හැම දෙනගෙන්ම වන්දනීයව ආශිර්වාද ලබා ගනිමින් අවසර ලබා ගනිමින් ඒ වගේම මේ ස්ථානයේ මට ධර්ම දේශනය මේ වෙලාවේ පවත්වන්නට ආරාධනා කරමි. තමන්ගේ මව් වෙනුවෙන් කෘතවේදී පින්කමක් ඥාති සංග්‍රහයක් පරලොවින් සංග්‍රහ කිරීමක් කරන්නට සිත් පහදාගෙන ඒ පුණ්‍යකාමී සිටවිලි යථාවත් කරගෙන අර්ථ ගන්වමින් මේ මොහොතේ ඒ අවස්ථාව සලසා දෙන්නට කටයුතු කරපු අපේ හංවැල්ලේ කාශ්‍යප ලොකු හාමුදුරුවන් වහන්සේ අවසර ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. මේ ස්ථානයේ මාගේ ඉදිරියේම හිඳ සිටින මා මෙලොවට ගිහි බිහි කළ මාගේ ආදරණීය මෑණියන් මූලික කොට ඇති ධර්මදේශනාවේ ආනිසංසයන්ට උරුමකම් කියන පින්වත් දායක පිරිස මූලික කොට ඇති කාශ්‍යප ලොකු හාමුදුරුවන් වහන්සේගේ ආරාධනයේ සිහිපත් කිරීමකින් සිහි කැඳවීමකින්ම එකවරම මේ ස්ථානයට එන්නට තීරණය කළ ඔබ සැම ඒ වගේම මාගේ ආරාධනයෙන් මතක් කිරීමෙන් මේ ස්ථානයට පැමිණෙන්නට යෙදුණු ඔබ සැම පින්වතුනි හරිම වාසනාවන්ත පුණ්‍යවන්ත පිරිසක්. එහෙම කිව්වේ පින්වතුනි ඔබ මේ ලංකාව වගේ රටක උපදින්නට මාගේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩිමනක් වැඩ සිටින මේ ලංකාදීපේ උප්පත්තිය ලබන්නට ඒ වගේම බුදුදහම පවතින පෞල් පරිසරයක උපතින් බෞද්ධයෙකුව උපත ලබන්නට
ඒ වගේම මෙවැනි දුෂ්කර වූ පසුබිමක එක ආරාධනයකින් පැමිණෙන්නට හිත් පැහැදෙන්නට හිත දෙන්නට ඔබ මහා පුණ්‍යවන්තයෙක් පින්වතුනි. එනිසයි දහසක් කාර්යයන් තිබේදී අද ඔබට මේ ස්ථානයට පිය නගන්නට මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට එන්නට හිත් ලූයේ. ඒ නිසා ඔබ ගැන සතුටු වෙන ගමනේදී ඔබ ගැන තෘප්තිමත් වන ගමනේදී මේ මොහොතේ හිතට මොහොතක් ඉඩ දෙන්න මේ ස්වභාවික පරිසරය තුලදීම සතුටු වන්නට මේ කළ කාර්ය පිළිබඳව. ඇයි පින්වතුනි ඔබ බොහොම කෙටි ආයුෂයක් කරගෙන මනුස්ස ලෝකෙට ආපු කෙනෙක්. ඔබට දිගු කලක් මෙහෙ උරුම නැහැ, හිමි නැහැ. කෙටි කලක් තුලදී සමුගන්නට වෙනවා. එනිසා ඔබ වෙනුවෙන් සසරටම කරන ඉන්වෙස්ට්මන්ට් එකක්. සසරටම කරන ආයෝජනයක්. මෙවන් ආයෝජනයක් ඔබට තවත් ඇත්තේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුණා. සල්ලේක සූත්‍රයේදී චුන්දාමතලා දේශනා කරනවා පින්වත් චුන්ද මේ අනවරාග්‍ර සංසාර ගමනේ ගමන් කරන සත්වයා තුල යම් වෙලාවක කුසල සිතක් උපදිනවද එයම ඌට මහා ආනිසංස පිණිස සැප පිණිස හේතු වෙනවා. කුසල සිතක් ඉපදවීම ඊතරම් සැපගෙන දෙන්නේ නම් ආනිසංසගෙන දෙන්නේ නම් කුසලයක් කළේ නම් ඒ ගැන කුමන කතාද කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පින්වතුනි අද මහා කුසලයකට ඔබට සහ සම්බන්ධ වෙන්නට ලැබුණු අවස්ථාවක්. අද දවසේ ඔබ හැම මේ විදියට සහ සම්බන්ධ වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ මේ ලෝකයේ සුජීවත්ව ඉඳලා වෙන්වන්නට යෙදුණු උත්තම මෑණියන් වහන්සේ කෙනෙකුගේ වර්ෂ පූර්ණ පින්කමේදී. එනිසා අපි ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගමු. මේ සද්ධර්මයෙන් බිඳක් අපට අවබෝධ කරගන්නට තේරුම් ගන්නට. පින්වතුනි අද අපි මේ විදිහට වාඩි වෙලා ස්වභාවික පරිසරයක් තුළ මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරමින් ඒ විතරක් නෙමෙයි සත්බුදු වන්දනාවන් සූවිසි බුද්ධ වන්දනාවන් අටවිසි බුද්ධ වන්දනාවන් ධාතු වන්දනාවන් චෛත්‍යරාජයන් වහන්සේ බෝධිරාජයන් වහන්සේ වන්දනාවන් යම් දානයක් දීලා පිනක් දහමක් රැස් කරගන්න අද ගමේ පන්සල් ගණනාවක් තියෙනවා. අද අපට ඒ අවස්ථාව හොඳටම සැලසීලා තියෙනවා. අද අපට පහසුව මේ ධර්මීය ශ්‍රවණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. පින්වතුනි මේ කෘතවේදී පින්කමයිදී අපි කෘතඥ වෙන්නට ඕන. අපි උන්වහන්සේට වන්දනාමාන කරන්නට ඕන. මේ අවස්ථාව අපට හදලා දෙන්නට මාගේ භාග්‍යවතුන් වහන්සේ කළ කැපකිරීම මෙතෙකයි කියන්නට පුළුවන් කමක් නෑ පින්වතුනි. උන්වහන්සේ කළ කැපකිරීම ඒසා කැපකිරීමක් තවත් කාට කළ හැකිද කියලා හිතන මට්ටමට ඒ කැපකිරීම ගැන කතා කළොත් නෙතට කඳුලක් උනනවාමයි වැටෙනවාමයි. උන්වහන්සේගේ ගුණයන් නෙමේ පින්වතුනි මේ විදිහට බණහඬ අපට මේ පසුබිම හදලා දෙන්න. අද ආගම් 4-5ක් තියෙන මගේ රටේ බුදු දහමට තියෙන ගැටලුව ඔබ දන්නවා. එදා බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට දෙසටක් ආගම් 62ක් පින්වතුනි ඉන්දියාවේ. අචේලකයෝ නිගණ්ඨකයෝ පරිබ්‍රාජකයෝ බමුණෝ මහා ආධිපත්‍යයක් දරාගෙන හිටියේ. හැම රජෙක් ළඟම බමුණෙක් හිටියා. පුරෝහිතෙක් හිටියා. එයා පුරෝහිතයා බමුණෙක්. බමුණු තමයි රජාට උපදෙස් දුන්නේ. රජුටත් ඉහලින් අඩියක් ඉහලින් තමයි බමුණු වැජඹුනේ. මහා බ්‍රහ්මයාගේ අපි මුකෙන් ආපු අය. රජවරු ශාස්ත්‍රීය කට්ටිය ආවේ බාහුවෙන්. වෛශ්‍ය වෙලහෙනදාම් කට්ටිය ආවේ කලව වලින්. කුලී වැඩ කරන ශුද්‍ර කියන පිරිස ආවේ යටිපතුලෙන් කියලා ඒගොල්ලෝ නිර්මාණවාදයේ ගොඩ නගාගෙන මුලින් වැජඹුණා. යෙන් වැජඹුණා. සියලු වරප්‍රසාද වරදාන භුක්ති විඳින්මින් වැජඹෙන යුගයක එදා ඒගොල්ලෝ ඒ කිව්වේ බමුණෝ තමන්ගේ විමුක්තිය ප්‍රාර්ථනා කළේ යාග හෝම පවත්වමින් සතුන් මරමින්.
මාගේ භාග්‍යවතුන් වහන්සේ පහළ වෙනකොට නිගණ්ඨයෝ තමයි පින්වතුනි ආගම දහමේ වැඩි ආධිපත්‍යයක් දරාගෙන හිටියේ. කිසි දෙයකට ආස නැහැ, හැම දෙයක්ම අතහැරියා. මහා අවිහිංසාවාදී මට්ටමක් තමයි ඒගොල්ලෝ ගොඩනගාගෙන ගියේ. ඒ නිසා කිසිම ඇඳුමක් ඇඳේ නැහැ. උපන් ඇඳුමෙන්ම තමයි අදටත් ඉන්දියාවේ ඉන්නවා. මුස්නක් අතේ තියෙන අතු ගාලා තමයි අඩිය තියන්නේ සත්තු මෙරේ කියලා. ඈනුමක් අරින්නේ නැහැ, මුඛබාඩම් දාගෙන තමයි ඉන්නේ සත්තු මෙරේ කියලා. එවැනි පිරිසක් රජයගෙන ඉන්නකොට බමුණෝ තමන්ගේ ආධිපත්‍යය පතුරවගෙන ඉන්නකොට රාජ්‍ය තන්ත්‍රයේ පව මාගේ භාග්‍යවතුන් වහන්සේ ආරම්භ කරපු පුංචි අඩිපාර තනියෙන් අනිවාර්යෙන් බුදු වෙනවා කිව්ව කොණ්ඩඤ්ඤ පවා හැර ගියා. පස්වග මහණුන් පවා හැර ගියා. උන්වහන්සේ මහා කැපකිරීමක් කළා පින්වතුනි. එකම එක අවස්ථාවක් මම ඔබට සිහිපත් කරන්න. හරිම සංවේදී අවස්ථාවක්. උන්වහන්සේ එක අවස්ථාවක පාරිලෙය්‍ය වනයේට වඩින්න තීරණය කරනවා. පාරිලෙය්‍ය වනයේට වඩින්න තීරණය කරලා ඔබ දන්නවා ඇතෙකුයි වඳුරෙකුයි උවටැන් කළේ ඒ පාරිලෙය්‍ය වනයේදී. වඩින්න තීරණය කරලා උන්වහන්සේ ඉන්නකොට ආනන්ද හාමුදුරුවන්ට ආරංචි වෙලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේට කීයටද වඩින්නේ? ආනන්ද මහා හුහඬක් ඇහි. මහා හුහඬක් ඇහි ආනන්ද ඒ මං වඩින වෙලාව තමයි කියලා කිව්වා. මුළු පිරිසක් දෙව්දත්ගේ මුළු පිරිසම භාග්‍යවතුන් වහන්සේට හූ කිව්වා. පින්වතුනි බොහොම පුංචි කැපකිරීමක් ඒ මං කතා කළේ. ඒ හඬවල් අහන්නට උන්වහන්සේට සිද්ධ වුණේ ඔබට මට මෙන්න මේ අවස්ථාව හදලා දෙන්න. 5,12,027ක් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණා. ඒ හැම තැනකදීම නිවන් දකින්න අවස්ථාව තිබුණා. මාගේ භාග්‍යවතුන් වහන්සේගේ සුවිශේෂීත්වයක් තව තියෙනවා. උන්වහන්සේ පමණයි පින්වතුනි පිරිනිවන් පහන මොහොතේ මගේ ඇට කටු පවා සුණු සහල් බවට මුම් පියලි බවට අබෑට බවට පත් වෙන්නට ඕන මිනිස්සුන්ට පින්කම් කරගන්න. එහෙම හිතපු එකම කෙනා මගේ භාග්‍යවතුන් වහන්සේ විතරයි. ඒ නිසා හැම තැනම ධාතුන් හැම තැනම වෙන නෑ පින්වතුනි. එක චෛත්‍යයි අනිත් අයගේ. ඒ නිසා මේ අවස්ථාව සලසලා දුන්නා. මාගේ භාග්‍යවතුන් වහන්සේ මහා කැපකිරීමක් කළා. එක අවස්ථාවක සාරිපුත්ත යන නමතලා කියනවා සාරිපුත්ත මම මේ ගමන ලේසියෙන් ආපු ගමනක් නෙමෙයි. මම මේක හරීම දුෂ්කරව ආවේ. පීඩා අනන්තයි අප්‍රමාණයි. කරපු කෙනෙහිලිකම් කුහකකම් අනන්තයි අප්‍රමාණයි. මං හරීම අමාරුවෙන් ආපු ගමනක් මේක. මම එදා අභිනිෂ්ක්‍රමණය කරනකොට වයස 29යි භද්‍ර යවුවනේ හිටියේ. එදා බිහි වුණු රාහුල මට මතක් වුණා සාරිපුත්ත. එදා බිහි වුණු රාහුල මට මතක් වුණා. මම යසෝදරා වෙසෙන කුටියට ගියා. සලු ඈත් මෑත් කරලා මට රාහුලව මොහොතක් වඩා ගන්නට නොහිතුණා නෙමෙයි. ඒ සිරියාන් ගබඩාව ළඟට ගිහිල්ලා බලනකොට සාරිපුත්ත යසෝදරා එක අතකින් රාහුලව තුරුල් කරගෙන නිදි. මම ඒ කටයුත්ත කරන්නට ගියා නම් මට මේ ගමන එන්න වෙන්නේ නැහැ සාරිපුත්ත. මං ඒ සිතුවිලි පාලනය කරගත්තා. මේ තාත්තා කෙනෙක් නේ පින්වතුනි. භද්‍ර යවුවනේ හිටියේ. එනිසා උන්වහන්සේ තව අවස්ථාවක කියනවා මම අත්ත කිලමතාන යෝගයේ ශරීරයට අධික දුක් දීම නියලිලා ඉන්නකොට සාරිපුත්ත මට මහා පිපාසයක් ආවා. පාත්‍රයට වැටෙන දෙයක් විතරයි මම වැළඳුවේ. ඒකත් නැවැත්තුවා. මහා පිපාසයක් ආවා. මම බීම බඩ ගාගෙන වාරු නැති ශරීරයේ පොළවේ අද්දගෙන එදා පැටියෙක් බිහි කළ වැස්සියක් ළඟට කිට්ටු වුණා කිරි ටිකක් බොන්නට. ඇය එල්ල කළ පහපාරින් මා අඩි ගණනක් දුරට විසි වුණා. සාරිපුත්ත මම මරණයටපත් වුණා කියලා තාත්තටත් දෙවිවරු ගිහිල්ලා කියලා තිබ්බා. සාරිපුත්ත අලුතෙන් හෙළපු ගොම බෙටි දිවෙන් ස්පර්ශ නොකරපු අවස්ථා නැහැ. එහෙමත් කළා මම. ආහාරයට ගන්නට උත්සාහ කළා. කුසගිනි පිපාස උහුල ගන්න බැරුව ඉන්නකොට මගේම මල මුත්‍ර අනුභව කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. පින්වතුනි කවුරු වෙනුවෙන්ද?
ඔබ මා වෙනුවෙන්. ඔබට මට මේ අවස්ථාව හදලා දෙන්න. එනිසායි මම මොහොතක් සීකලේ මගේ භාග්‍යවතුන් වහන්සේ ඔබ අප වෙනුවෙන් කළ කැපකිරීම. ඒ ගැන කතා කළොත් මට පැය එකමාරව මදි. ඒ නිසා මම අපේ මාතෘකාවට එනවා. කුසලතාවයක් ජීවිතයට ඇති කරගන්නට මම ඔබට පුංචි දේශුමක් කරනවා. පින්වතුනි, එදා උතුම් සම්බෝධියට පැමිණිච්ච මාගේ භාග්‍යවතුන් වහන්සේ සාරා අසංඛ්‍ය කල්පලක්ෂයක්, ඔක්කොම 20 අසංඛ්‍යය කල්පලක්ෂයක්, මනෝ ප්‍රනිධානයෙන් අසංඛ්‍යය 7ක්. අසංඛ්‍යය කිව්වේ පින්වතුනි 1.140ට. අවුරුදු 1.140 ඒවා 7ක් මනෝ ප්‍රනිධානයෙන් මම බුදු වෙනවා කියලා හිතමින් ආවා. ඒකට අවශ්‍ය වැඩ කරමින් ආවා. අසංඛ්‍යය 9ක් වාග් ප්‍රනිධානයෙන් වචනයෙන් මම බුදු වෙනවා කියමින් වචනයෙන් ප්‍රගුණ කරමින් අසංඛ්‍යය 9ක් ආවා. 1.149ක්. එහෙම ඇවිල්ලා 16 අසංඛ්‍යයක්. එහෙම ඇවිල්ලා සාරා අසංඛ්‍යය කල්පලක්ෂයක්. සාරා කිව්වේ 4ට. අසංඛ්‍යය කිව්වේ 1.140ට. 1.144කුත්. තවත් කල්පලක්ෂයක්. පින්වතුන් දන්නවද කල්පය කියන්නේ කොච්චරද කියලා? භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවා එක අවස්ථාවකදී. එවලේ කිව්වා මට ඕක ඉලක්කම් වලින් කියන්න බෑ කල්පය. මං උපමාවකින් කියන්න කියලා උන්වහන්සේ කිව්වා. මහා මේරු පර්වතය. පින්වතුනි, යොදුන් 1,68,000ක් උසයි කිව්වා මහා මේරු පර්වතය. මේ සංසාර ගමනේ ඔබ මම පාවිච්චි කරපු ශරීර කූඩුවල ඇටකටු ටික ගොඩ ගැහුවොත් මේ දිග ගමනේදී ආපු ගමනේදී පාවිච්චි කරපු අලි ඇතු කොටි වලස්සු වෙලා පාවිච්චි කරපු ශරීර කූඩුවල ඇටකටු ටික ගොඩ ගැහුවොත් ඒක මහා මේරු පර්වතයට වැඩි උසයි කිව්වා. ඒසා දිග ගමනක් එන වෙලේ උන්වහන්සේ සාරා සංඛ්‍යය කල්පලක්ෂයක්. ඒ කිව්වේ කල්පය කිව්වේ පින්වතුනි යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස. යොදුනක් කිව්වේ සතපුම් 16ක්. සතපුම් 16ක් දිග, 16ක් පළල, 16ක් උස. හරි හතරස් පෙට්ටියකට අබ පුරවලා. අබ අවුරුදු 100කට සැරයක් එක්කෙනෙක් එක අබ ඇටයක් අරන් දානවා කිව්වා ගිහිල්ලා. යම් දවසක මේ සතපුම් 16 පෙට්ටියේ අබ ඉවර වෙනවද? ඒත් කල්පේ ඉවර නෑ කිව්වා. ඒසා දිගු කාලයක් උන්වහන්සේ සාරා අසංඛ්‍යය කල්ප ලක්ෂයක් එකම අරමුණකට වෙහෙසිලා උන්වහන්සේගේ සාංශාරික ජීවිතය කරපු පරීක්ෂණයන්ගෙන් පස්සේ මෙන්න මේසා දිගු කාලයක් එකම අරමුණක් වෙනුවෙන් කරපු පරීක්ෂණයන්ගෙන් පස්සේ උන්වහන්සේ ඔබට මට යමක් කිව්වා. උන්වහන්සේ උතුම් සම්බෝධියට පැමිණුණා. පැමිණිලා ඔබට මට කියලා දුන්නා පින්වතුනි, සතුටින් සැනසෙල්ලෙන් සුවෙන් අස්වැසිල්ලෙන් නිවීමෙන් ඉන්නට කරන්නට ඕන දේ. උන්වහන්සේ දේශනා කළා. ඔබ අහලා තියෙනවා පේමතෝ ජායති සෝකෝ පේමතෝ ජායති භයං පේමතෝ විප්ප මුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. ඒ කිව්වේ පින්වතුනි ප්‍රේමය නිසා බය උපදිනවා. ප්‍රේමය නිසා දුක උපදිනවා. ප්‍රේමයක් නැත්තම් බයක් කොයින්ද දුකක් කොයින්ද කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා උන්වහන්සේගේ දෙසුම තුල පරමාර්ථ සත්‍යයේදී උන්වහන්සේ දේශනා කළ ප්‍රේමය, ආදරය, සෙනෙහය වගේ දේවල් ලුත් අතාරින්න වෙනවා කියලා. අතාරින්නට වෙනවා කියලා. ඒ පූර්ණ අවබෝධයේදී මේ සියල්ලම අතාරින්න වෙනවා කිව්වා. ඒ නිසා ඒ අවබෝධය දක්වා යන තෙක් පරමාර්ථ සත්‍ය අවබෝධ කරගන්නා තෙක් එතෙක් ජීවත් වෙන ඔබට මට, ඒ කිව්වේ සම්මුති සත්‍යය තුල ජීවත් වෙන ඔබට මට. සම්මුති සත්‍යය තුල ජීවත් වෙනකොට දුක හිතෙන එක, බය හිතෙන එක, සැක හිතෙන එක, ඊර්ෂ්‍යා හිතෙන එක ඊටමත් සාමාන්‍ය දෙයක්. අපි එකතු කරගෙන
ලං කරගෙන ගමන් කරන ගමන තමයි පින්වතුනි මේ සම්මුති සත්‍යය. පරමාර්ථ සත්‍යයේදී එහෙම ප්‍රකාශයක් කළත් උන්වහන්සේ මේ සම්මුති සත්‍යය තුල ජීවත් වන ඔබට එතෙක් සතුටින් සැනසෙල්ලෙන් සුවෙන් අස්වැසිල්ලෙන් එතෙක් කිව්වේ පූර්ණ අවබෝධය දක්වා යනතෙක් සතුටෙන් සැනසෙල්ලෙන් සුවෙන් අස්වැසිල්ලෙන් නිවීමෙන් ඉන්නට මං කියන්නට උන්වහන්සේ අමතක කළේ නැහැ. ඒ නිසා උන්වහන්සේ අපට දේශනා කළ මහණෙනි කියලා කිව්වේ සිව්වන පිරිසම අමතලා ඔබවත් එක්ක. මහණෙනි මේවා නම් කවදාවත් හිතන්න එපා. හිතන්න එපා ඒවා වගේකුත් කිව්වා. ලෝක විශ්ේ, බුද්ධ විශ්ේ, කර්ම විශ්ේ, සත්ව විශ්ේ මේවා නම් හිතන්න යන්න එපා කිව්වා. උම්මත්තකෙක් වෙලා නවතින්න කිව්වා. අචින්ත්‍ය විෂයන්. බුද්ධ ඥානයකට පමණක් ගෝචර අචින්ත්‍ය විෂයන් ඒවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කළ මෙන්න මේවා කරගන්න. මේ ආපු කෙටි කාලය තුල මේවා නම් කරගන්න. මොනවද? කත්තබ්බං කුසලං. කුසල් ධම්ම කරගන්න. චරිතබ්බං බ්‍රහ්මචර්යයන්. අත්හැරීමම පුරුදු කරගන්න. හේතුව ඇයි? නත්ති ජාතස්ස අමරණං. උපන් කෙනෙකුට මරණයෙන් නම් බේරෙන්න පුළුවන් කමක් නැහැ කිව්වා. නයිසෝ උපක්කමෝ අත්ති යේන ජායාත මීයරේ. නයිසෝ උපක්කමෝ අත්ති ඇත්තේ නෑ මහණෙනි උපක්‍රමයක්. මොකටද? යේන ජායාත මීයරේ මේ උපන් කෙනා මරණයටපත් වෙනවා කියන එකෙන් බේරෙන්නට පුළුවන් උපක්‍රමයක් නෑ මහණෙනි. එහෙම කියලා උන්වහන්සේ අපට දේශනා කළා මෙතන ඉන්නකොට නිරන්තරයෙන්ම හිතන්න දෙයක්. ඔන්න ඔබ උතන ඉන්න ගමනේදී ඔබට නිරන්තරයෙන්ම හිතන්න කියලා කියපු දෙයක්. අන්න ඒ පිළිබඳව තමයි පින්වතුනි මම අද කතා කරන්නේ. පින්වතුනි ඒ බුදු දහම පිළිබඳව. බුදු බණ කියන්නේම පින්වතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ අවබෝධය. සාකාලයක් පරීක්ෂණ කරලා ගත්ත අවබෝධය අපි බණ කියලා දේශනා කරනවා. බුදුවරයෙකුගේ අවබෝධය මොනව පිළිබඳවද? මේ ලෝකේ ඇත්ත කතාව පිළිබඳව. බුදු බණ කියලා කියන්නේ මේ ලෝකේ පවතින ඇත්ත කතාව. පින්වතුනි මේ ලෝකේ පවතින ඇත්ත කතාවක් තියෙනවා. අන්නේ ඇත්ත කතාව තමයි මේ බුදු බණ කියලා කියන්නේ. මේ සත්‍ය මේ ඇත්ත දැනගන්න කෙනෙකුට මේ ඇත්ත අවබෝධ කරගන්න කෙනෙකුට සතුටින් සැනසෙල්ලෙන් සුවෙන් අස්වැසිල්ලෙන් නිවීමෙන් ඉන්නට පුළුවන් වෙනවා. අපටත් ඕනේ ඒකනේ. අපටත් ඕනේ ඒක. එනිසා පින්වතුනි සුසුසති බොහොම කැමැත්තක් ඇතුව බොහොම ප්‍රියමනාප ස්වභාවයකින් ආසාවකින් මේ සී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මා ඔබට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ උතුම් බුද්ධ වචනය ඔබට අල්ලා ගන්නට පහසු ලෙස තේරුම් ගන්නට පහසු ලෙස අවබෝධයට සමීප කර ගන්නට පහසු ලෙස අද දෙසුම පවත්වනවා. පින්වතුනි අපි අද කතා කරන්නේ සුනීත සෝපාක ගැන නෙමෙයි. කුජ්ජුත්තරා වේලුකන්ටකී නන්ද මාතාව ගැන නෙමෙයි. විසාකා උපාසිකාව කෝසල මල්ලිකාව ගැන නෙමෙයි. එහෙනම් ඔබ ගැන මම ගැන ඔබ ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මොනවා දැනගෙන හිටියත් වැඩක් නැහැ. දැනගන්න ඕනම දේ දැනගෙන හිටියේ නැත්තම් මොනවා අවබෝධ කරගෙන හිටියත් වැඩක් නැහැ මෙතන. අවබෝධ කරගන්න ඕනම දේ අවබෝධ කරගත්තේ නැත්තම් මොනවා හඳුනාගෙන හිටියත් වැඩක් නැහැ පින්වතුනි. අවබෝධ කරගන්න ඕනම දේ අවබෝධ කරගත්තේ නැත්තම් මොකක්ද ඒ කතාව? ඒ කතාව තමයි ඒ සත්‍ය අවබෝධ කරගත්තේ නැත්තම් ඔබට මෙතන සතුටින් ඉන්න බෑ. සැනසෙල්ලෙන් ඉන්න බෑ. සුවෙන් ඉන්න බෑ. අස්වැසිල්ලෙන් ඉන්න බෑ. නිවීමෙන් ඉන්න බෑ. අන්න ඒ නිසයි මොනව දැනගෙන හිටියත් වැඩක් නැහැ මේක දන්නේ නැතුව කියලා ධර්මයේ සඳහන් කරන්නේ. පින්වතුනි
අපි අද මනුස්ස ලෝකේ ඉන්නවා. අපි අද මනුස්ස ලෝකේ ඉන්නවා. මෙච්චරද ලෝක නෑ පින්වතුනි. එක ඉරහඳකින් ආලෝකමත් වෙන තල 31ක් තියෙනවා කිව්වා. එක ඉරහඳකින් ආලෝකමත් වෙන තල 31ක් තියෙනවා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළා. මේ තල 31 තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි 20යි එතකොට. චාතුර් මහා රාජිකේ තාවතින්සාව යාමේ තුසිතේ නිම්මාන රතිය පරනිම්මිත වසවර්තිය 26යි. දිව්‍ය ලෝක 6ත් එක්ක. අද අපි ඉන්න තලයයි 27යි. නිරය තිරිසං ප්‍රේතාසුර හතර පාය 31යි. මෙන්න මේ 31 තලයට කිව්වා ධර්මයේ පිංගුතුනේ සක්වලක් කියලා. සක්වලක්. එක සක්වලක තමයි අපි ඉන්නේ. එක සක්වලක මනුස්ස තලේ. තවත් සක්වලවල් තියෙනවද? ඔව්. භාග්‍යවතුන් වහන්සේ දසදහසක් ලෝක ධාතුව ගැන සක්වලවල් ගැන කෝටි ලක්ෂයක් සක්වලවල් ගැන කතා කරලා තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වල කල්පයක් ආඥා බල පිටවා රතන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා කියලා ඔබ අහලා තියෙනවා. ඒ නිසා පින්වතුනි තවත් අය ඉන්නවා. තවත් ලෝක තියෙනවා. අපි මනුස්ස ලෝකයේ එක තලයක. එක තලයක අපි මනුස්ස ලෝකේ. කොහේ ඉඳලාද මේ ආවේ? එක පාරට මෙහෙට විතරක් පළවෙනි වතාවට ආවද අපි? අන්න අපි ආපු තැන වාග්යවතුන් වහන්සේ අපට කියලා දුන්නා. කොච්චර කල් මෙහෙ ඉන්නවද? කොච්චර කල් ඉන්න පුළුවන්ද කියලාත් වාග්යවතුන් වහන්සේ කියලා දුන්නා. කවදාද මෙහෙන් යන්නේ? අපි දන්නේ නැහැ. උන්වහන්සේ අපට කියලා දුන්නා. කොහිද යන්නේ? අපි දන්නේ නැහැ. උන්වහන්සේ අපට කියලා දුන්නා. මොන තරම් අසරණ පිරිසක්ද පින්වතුනි. ආවේ කොහේ ඉඳලාද කියලා දන්නේ නැති. කොච්චර කාලයක් මෙහෙ ඉන්නවද කියලා දන්නේ නැති. කවදා මෙහෙන් යනවද කියලා දන්නේ නැති. යන්නේ කොහෙද කියලා දන්නේ නැති පිරිසක් තමයි ඔබ මම. පින්වතුනි අපි තවත් තලයක ඉඳලා මෙතනට ආවා. මේ චක්‍රාවාටයේ මේ සක්වලේ වෙන්නට පුළුවන්. තවත් සක්වලක ඉඳලා වෙන්න පුළුවන්. අපි අද මනුස්ස තලයේ ඉන්නවා. පින්වතුනි මෙතනට ඇවිල්ලා අපිට ලොකු ආයුෂයක් නැහැ. අප්පවිදං භික්කවේ මනුස්සානං ආයු. මහණෙනි මිනිසුන්ගේ ආයුෂ හරිම අල්පයි. බොහොම සොච්චං ආයුෂයක්. පොඩි ආයුෂයක් තියෙන. අවුරුදු 100ක් අද කාටවත් උරුම නැහැ. ඉලක්කම් 3ක ආයුෂයක් මේ වෙනකොට අපට උරුම නැහැ පින්වතුනි. අද ඉලක්කම් 2කින් සමුගන්නව හැමදෙනාම. අපේ අම්මලට 70ක් 80ක් අපිට 60ක් 70ක් අපේ දරුවන්ට 50ක් 60ක් ඒ අයගේ දරුවන්ට 30ක් 40ක් ඇයි 10 දක්වා අඩු වෙමින් යනවා ආයුෂේ. ඒකයි බුද්ධ වචනේ. ඒ නිසා මේක යලි වැඩි වෙන්නේ නැහැ. මමත් ඉලක්කම් දෙකක් අරගෙන ආපු මොහොතක්. ඔබත් ඉලක්කම් 2ක ආයුෂයක් අරන් ආපු මොහොතක්. අවුරුදු 100ක් අපිට වැරදිලා හරි මෙහෙ ඉන්න පුළුවන් වුණොත් ඒත් ඉන්නට පුළුවන් මාස 1200යි පින්වතුනි. මාස 1200යි. පොයවල් වලින් බැලුවොත් අවුරුදු 100ක් හිටියත් පොයවල් 1200යි අපිට ඉන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා සමුගන්න පිරිසක්. ඊට ඉස්සෙල්ලා සමුගන්න පිරිසක් ඔබ මම. එහෙම කෙනෙක් කොහේ ඉඳලා දාවේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තවත් තලයක ඉඳලා ආවා. මහා පින්කමක් පුණ්‍යවන්තකමක් තිබුණු නිසා මෙතනට ගොඩ වෙන්න පුළුවන් වුණා. මෙතනට ආවෙත් ලොකු පිනකින්වත් නෙමෙයි. කන කැස් බෑව වියසිදුරෙන් අහස බලනවා වගේ බොහොම අමාරුවෙන් යාන්තම් ගොඩ වුණේ. මීට පල්ලෙහා 4 පායක් තියෙනවා. ඒ වගේ ආයුෂ මහ විශාලයි. සංජීවේ කාල සූත්‍රයේ සංඝාතේ රෞරවේ මහා රෞරවේ තාපේ මහා තාපේ අවීචි මහා නරකාදිය කියලා 8 මහා නිරයක් තියෙනවා. ඒකේ ආයුෂ අඩුම සංජීවේ. කොච්චරද ආයුෂ? සංජීවේ ආයුෂ පින්වතුනි නිරේ වර්ෂ 500යි. අනේ ඔබට හිතෙනවා ඕකත් වැඩක්ද? අපිත් 100ක් විතර තියෙනවනේ.
500 නම් මොකද්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. පින්වතුනි, නිරේ වර්ෂ අපේ වර්ෂ නෙමෙයි. නිරේ වර්ෂ 500යි අඩුම ආයුෂ ඇති සංජීවයේ. එතකොට අපේ වර්ෂ වලින් කීයද? අපේ වර්ෂ වලින් පින්වතුනි අපේ වර්ෂ ඒ කියන්නේ සංජීවයේ අපේ එක දවසක් සංජීවයේ එක දවසක් නෙමෙයි. එහෙනම් අපේ අවුරුදු 90 ලක්ෂයක් සංජීවයේ එක දවසයි. ආයුෂ අඩුම නිරය මේ. තව තියෙනවා. මේ ආයුෂ අඩුම නිරය. ඒකට දවසකට වැටුණත් අවුරුදු 90 ලක්ෂයක් ඉන්නට ඕනේ පින්වතුනි. එතකොට 90 ලක්ෂයේ 30න් වැඩි වෙලා 12න් වැඩි වෙලා මාසේ බලලා 30න් වැඩි කරලා මාසේ බලලා අවුරුද්ද බලලා 365න් වැඩි කරලා ඒක 5න් වැඩි කරපුවාම බිලියන 1620ක් මනුෂ්‍ය වර්ෂ සංජීවයේ නිරේ. තව තියෙනවා අවීචි මහා නරකාදිය. අවීචිය අන්තර්කල්පයක් ආයුෂ. මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ලේසැලවීම, සංඝයා ભેද කිරීම, රහතුන් මැරීම කියන ආනන්තරේ පාප කර්ම. පංචානන්තරේ පාප කර්ම දරුණුම 5ක් තියෙනවා කිව්වා. ඉන්න එකක් හරි කළොත් කිසිම කුසලයකට ඒක වළක්වන්න බෑ කිව්වා. ඒ කාන්තේ නිරේ ගිහිල්ලා තමයි කිව්වා යම් වෙලාවක කුසලයක් තිබුණොත් ඒකට සහනය ලැබෙන්නේ. අන්තර්කල්පයක් ඒකාන්තයේ නිරේ කිව්වා කොච්චර කුසල් කළත් පින් කළත්. අන්තර්කල්පයක් කියන්නේ කොච්චරද පින්වතුනි? අසංකේය 86,40,000 මනුෂ්‍ය වර්ෂ වලින් අසංකේය 86,40,000. අසංකේය කිව්වේ 1.140 කියලා මම ඔබට කිව්වා. 1.140 ඒවා 86,40,000. අවීචී ආයුෂ. ඒ නිසා ඒ වගේ බේරිලා නිරය, තිරිසන්, പ്രേත, අසුර මේ හතරෙන් බේරිලා යාන්තම් මෙහෙට ගොඩ වුණා කිව්වා. යාන්තම් මෙහෙට ගොඩ වෙච්ච වෙලාවක්. එතකොට පින්වතුනි අපි ආවේ එහෙමයි. තව දීර්ඝ විස්තර තියෙනවා. මම ඒ ගැන නෙමෙයි ඔබට අද කතා කරන්නේ. අපි මෙතනට ආවා එච්චර අමාරුවෙන්. මොකටද ආවේ? අපි දන්නවද? නෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මොකටද ආවේ කියලා. පින්වතුනි ඔබ මම මීට පෙර ආතුව නිරේවල් වල වැටිලා. එදා පිපාසාවෙන් කෑ ගහනකොට යකඩ රත් වෙච්ච යකඩ අඬු වලින් කට ඈත් කරලා ලෝදියවක් කරනකොට එදා බඩකින්නෙන් කෑ ගහනකොට යකඩ අඬු වලින් කට මෑත් කරලා රත් පැහැ යකඩ අඬු වලින් කට මෑත් කරලා ගිනි ගුලි ඔබනකොට ඒ නිරා දුක හුලා ගන්න බැරුව ඔබ මම කෑ ගහලා විලාප තිබ්බ කිව්වා පින්වතුනි. මොනවා කියලාද? අනේ මට මනුස්ස ලෝකෙට යන්න පුළුවන් වුණොත්. අනේ මට මනුස්ස ලෝකෙට යන්න පුළුවන් වුණොත් මම සිල්ම රකින්නවා, පිම්ම කරනවා කියලා එදා කෑ ගහලා විලාප තිබ්බ කිව්වා. එහෙනම් ආවේ මොකටද? සීලේ අඩුකම නිසා, පින අඩුකම නිසා එදා නිරා දුක් හුලා ගන්න බැරුව හඬා වැළපෙනකොට කිව්ව දේ කරගන්න තමයි ආවේ. දිග සංසාර ගමනක් යනවා. දිග සංසාර ගමනක් යනවා. ඒ නිසා පින්වතුනි අද අපි මෙතනට ආවා. දැන් අපි මොනවද කරමින් ඉන්නේ? අන්න ඒක ගැන හිතන්න කිව්වා. ඔය කරන ටික කරන්න එපා කිව්වා නෙමෙයි. මෙතන ජීවත් වෙනකොට කරන්න ඕන ටික තමයි ඔබ ඔය කරන්නේ. ඒකේ වරදක් නැහැ. හැබැයි ආපු වැඩේ ඊළඟට පින්වතුනි දැන් අපි ජීවත් වෙනවා කියලා මේකේ ඉන්නවා. චුට්ටි කාලයක්. මොකද කරන්නේ අපි? අපි ජීවත් වෙනවා කියලා කරන්නේ පින්වතුනි මේ ලෝකයේ දේවල් මට ලං කරගන්න එකනේ. කලේ ඒ ටිකනේ. අපි ජීවත් වෙනවා කියලා කලේ මේ ලෝකයේ දේවල් මට ලං කරගත්තා. එක එකක්. අපි කරපු එකක්. ඔබ කරපු එකක්. මේ වෙනකොට ඔබට ඔබේ කියලා යම් පිරිසක්, යම් ද්‍රව්‍යමය ටිකක්, යම් බඩු බාහිර ආදිය ටිකක් තියෙනවා. ඒවා ඔබේ. ඔබ කියන්නේ ඔබේ කියලා. ඒ වෙනුවෙන් ඔබ ගොඩාක් වෙහෙසුණා.
අද මගේ කියලා ලං කරගත්ත ඒවා කොච්චර අමාරුවෙන්ද ලං කරගත්තේ කියලා දන්නේ මම විතරයි. ඔබ විතරයි පින්වතුනි. ඒවා අනිත් අය දන්නේ නැහැ. ඒකයි මව් කෙනෙක්ගේ පිය කෙනෙක්ගේ තියෙන වටිනාකම. අපි ඒක කතා කරනවා. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ පින්වතුනි. අපි අද මෙතන ජීවත් වෙනවා. ජීවත් වෙන ගමනේදී අපි එකතු කළා. දැන් මට මගේ කියලා ටිකක් තියෙනවා. ඊළඟට මම මොකද කළේ? ඔබ ගැන බලන්නකෝ හැරිලා. ඊළඟට ඔබ ඒ ටික නඩත්තු කළා. යමක් ලං කරගත්තා නම් එය නඩත්තු කළ යුතුයමයි. රඳා ගැනීමට නම්, රැක ගැනීමට නම්. හිතන්නකෝ සෙරප්පු දෙකක්. මම මගේ කියලා ලං කරගත්තොත් සෙරප්පු දෙකක්. ඒක මගේ ළඟ තියාගන්න නම් මට ගොඩක් වැඩ කරන්න වෙනවා. ඒක හොදලා පිහදාලා පිරිසිදු කරන්න වෙනවා. නැත්තම් විස බීජ ඇතුල් වෙලා මගේ දෙපතුල් කුණු කරන්න ඉඩ තියෙනවා. ඒක ලස්සනට ආයිනක රැකවරණයේ ආරක්ෂාව ඇති තැනක තියන්න වෙනවා. ඇයි? හොරෙක් හතුරෙක් ගෙනියන්නට පුළුවන්. ඒ විතරක්ද? නැති බැරි කෙනෙක් ගෙනියන්නට පුළුවන්. ඒ විතරක්ද? කොච්චර දේවල් තිබ්බත් මගේ සෙරප්පු දෙකටත් ආස කෙනෙක් ඉන්න පුළුවන් තව. එයා අරන් යන්නත් පුළුවන්. ඒ නිසා මේක රැක ගන්න ඕන. අපි එකතු කරගත්ත ඔක්කොම නඩත්තු කළා. නඩත්තු කරමින් ඉන්නවා. ඒක නේද අපි දෙවෙනියට කළේ. අද අපි කෙස පැහෙනකන්, හම රැලි වැටෙනකන්, ගතේ රුහිරු හින්දෙනකන්, ආයුෂයේ ගෙවෙනකන්, අප්‍රාණික වෙනකන් අපි කරන්නේ පින්වතුනි එකතු කරගත්තා, නඩත්තු කළා. නඩත්තු කළා. සමහර වෙලට අවසානයක් නැහැ. මේ නඩත්තු කරමින් ආපු ගමනේ වෙහෙස දන්නේ නඩත්තු කළ ඔබම පමණයි. තව කෙනෙක් දන්නේ නැහැ. තව කෙනෙක් දන්නේ නැහැ. ඔබම පමණයි ඒ ගැන දන්නේ. ඔබ කරපු කැපකිරීම. සමහර වෙලාවට නිින්දක් නිදාගත්තේ නැහැ. බඩට කෑවේ නැහැ. එකම ඇඳුම ඇඳගෙන ගොඩක් දවස් සමහර වෙලාවට දහඩිය හෙල්ලපු කඳුළු ලේ මේ ගමනේ තාත්තා කෙනෙක් මේ සමාජගත වෙලා මේ තමන්ගේ එකතු කරගත්ත අය නඩත්තු කරන්න විඳින දුක කවදාවත් ගෙදර ඇවිල්ලා දරුවන්ට කියන්නේ නැහැ. අම්මා කෙනෙක් ඒ කෙනෙහිලිකම් කුහකකම් දරුවන්ට කීකේ ඉන්නේ නැහැ. ඒ නිසා අපි දන්නෙත් නැහැ. ඒගොල්ලෝ අපි වෙනුවෙන් කරපු කැපකිරීම. ඒ අය විතරයි දන්නේ. මහා කැපකිරීමක්. පිටුතුනි ඔබත් අද මහා කැපකිරීමක් කරනවා. එකතු කරගත්ත ඒවා නඩත්තු කරන්න. ඔන්න දෙවෙනි එක අපි කරමින් ඉන්නේ. නඩත්තු කරන්න ගියාම ජීවී වස්තු නම් කායිකවත් නඩත්තු කරන්න ඕන, මානසිකවත් නඩත්තු කරන්න ඕන. ඇයි? කන්න කොච්චර දුන්නත් ආදරෙන්, දයාවෙන්, කරුණාවෙන් කතා කළේ නැත්තම් එතන පැවැත්ම හීනයි. ආදරෙන්, කරුණාවෙන්, දයාවෙන් කොච්චර කතා කළත් කණ්ඩ දුන්නේ නැත්තම් එතන පැවැත්ම හීනයි. ඒ නිසා ජීවී වස්තු නම් දෙආකාරයකට නඩත්තු කරන්න වෙනවා. ඔබ ඒව කරමින් ඉන්නවා දැනටත්. ඒ නිසා ඔබට පවුලක් තියෙනවා. ඔබ කරමින් ඉන්නවා, තාම සමාජයේ ඉන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබ රැකියා කරන ස්ථානෙත් ඒව කරලා. ඒ නිසා ඔබට තාම එතන ඉන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ මොකක්ද ඒ කලේ? අනුගත වුණා. පින්වතුනි මේ එකතු කරගත්ත ඒවා නඩත්තු කරන්න මට තැන් තැන් වලට අනුගත වෙන්න වෙනවා. බලන්නකෝ ඔබ කැමති විදිහද අද ඔය වාඩි වෙලා ඉන්නේ? කැමති ඇඳුමද ඔය ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ? නෑ, අනුගත වුණා. අසපුවේ ධර්ම දේශනාවක්. අන්න අසපුවට ගැලපෙන පරිදි ඔබ අනුගත වුණා. වෙනස් වුණා. එජස් වුණා. ඔබේ විදියක් තියෙනවා. කැප කළා ඒක. ඒක කැප කළා. මෙතනට විතරද ඔබ ඕක කරන්නේ? නෑ, මේ දිවි ගමනේම ඊළඟට කරන්නේ අනුගත වෙන එක. මෙතනින් පාරට බහිනවා ඔබ.
පාරේ ඔබට ඕන විදිහට යන්න පුළුවන්ද? ඔබට ඕන විදිහට ඉන්න පුළුවන්ද? අන්න පාරට අනුගත වෙන්න වෙනවා. පාරේ ක්‍රමවේදයක් තියෙනවා. මෙතනක් තියෙනවා. ලක්ෂණයක් තියෙනවා එතන. විදියක් මෙතනක් තියෙනවා. මේ දෙකේ විතරද තියෙන්නේ? නෑ පින්වතුනි. හැම තැනකම රැකියා කරන තැන මට ඕන විදිහට පුළුවන්. එතනට අනුගත වෙන්න ඕන. මගේ විදියක් තියෙන්න පුළුවන්. මගේ විදිය ඒ තැන් වලට හරියන්නේ නැහැ. එතකොට මට එතන පවතින්න බෑ. ඒ නිසා මම ඒක කැප කරනවා. කැප කරලා මම අනුගත වෙනවා. ඒක හරිය අමාරුයි. මගේ විදිය අතෑරලා වෙනත් තැනකට අනුගත වෙන එක කොච්චර අමාරුද කියලා අනුගත වෙමින් ඉන්න ඔබ දන්නවා. හරිම අමාරුයි. අතෑරලා දාන්න හිතෙන වෙලාවකට. හැමතැනම එහෙමයි. ශාසනයත් එහෙම තමයි. හැබැයි තේරුම් ගත්ත කෙනෙක් මෙන්න මේ සත්‍ය තේරුම් ගත්ත කෙනෙක් හරි සතුටින් මේවා භුක්ති විඳිනවා. පින්වතුනි ඔබ එකතු කළා. නඩත්තු කළා. ඊට පස්සේ ඒවා රැක ගන්නට පවත්වා ගන්නට අනුගත වුණා. මේ කරපුවා හරිම අමාරුවෙන් කරපුවා. හරිම අමාරුයි. දැන් මම ඔබට සිහිපත් කරනවා යලි මුල මොකටද මෙහෙට ආවේ? ඔබට මතකයි. මොකටද මෙහෙට ආවේ? මම මුලින් සඳහන් කළා. එතකොට කොච්චර කල් මෙහෙ ඉන්නවද? චුට්ටි කාලයයි. එකතු කළා. නඩත්තු කළා. අනුගත වුණා. කාලයක් ගියා. ඇයි මේවා කළේ? මේවා කරලා ඔබ මොනවද හෙව්වේ? ඇහුවද ඔබ මේ ප්‍රශ්නේ? ඔබ මේ ප්‍රශ්නේ ඇහුවද? ඔබ අහන්න ඕන. ඇයි? මේ ධර්මයේ නැමැති කැඩපත තියෙන වෙලාවේ එන්න ඔබ වාසනාවන්ත වුණා. ඔබව බලා ගන්න. අත්තනං ගවේසෙයත තමන් හොයාගන්න කිව්වා. මූලං කනති අත්තනෝ නැත්තම් තමන්ගේ වල තමන් විසින්ම හාරගත්ත එකෙක් බවට පත් වෙනවා කිව්වා. මේ කැඩපත තියෙන වෙලාවේ ඔබ ඇවිල්ලා තියෙන්නේ ධර්මයේ නැමැති කැඩපත. පින්වතුනි ඔබ බලා ගන්න. ඔබ ඇයි මේවා කළේ? නිකන් ඉන්නවට කරපුවා නෙමෙයි. මෙතනට ඇවිල්ලා ඔබ සතුටින් ඉන්න ඕන. සැනසෙල්ලෙන් ඉන්න ඕන. සුවෙන් ඉන්න ඕන. අස්වැසිල්ලෙන් ඉන්න ඕන. නිවීමෙන් ඉන්න ඕන කියලා ඔන්න කරපු වැඩ ටික. ඔය එකක්වත් කළාද? දුකෙන් ඉන්න, කනගාටුවෙන්, කලකිරීමෙන්, පසුතැවීමෙන්, විඩාවෙන් පීඩාවෙන් ඉන්න ඕනේ කියලා එකක් කළාද? එහෙම නැත්නම් කරපු කෙනෙක් ඔබට මුණ ගැහිලා තියෙනවද? මම නම් මේවා කළේ දුක් විඳින්නේයි කියලා කියන කෙනෙක් ඔබට මේ සංසාර ගමනේ මුණ ගැහිලා තියෙනවද? මේ භව ගමනේ මුණ ගැහුණාද? නෑ පින්වතුනි. මේ ඔක්කොම මහන්සි වෙලා කළේ සතුටින් ඉන්න, සැනසෙල්ලෙන් ඉන්න, සුවෙන් ඉන්න, අස්වැසිල්ලෙන් ඉන්න, නිවීමෙන් ඉන්න. අපට පුංචි කාලේ අම්මලා තාත්තලා කිව්වෙත් එහෙම. පාසල් ගුරුවරු කිව්වෙත් එහෙම. ඥාතියෝ වැඩිහිටියෝ කිව්වෙත් එහෙම. අපි ඉගෙන ගත්තෙත් එහෙම. අපි කියලා දෙන්නෙත් එහෙම දැන්. පින්වතුනි මොහොතක් හැරිලා බලමුකෝ. භෞතික දේවල් තුල ඔබ ඔය හොයන එක තියෙනවද? අන්න බුදු කෙනෙක් දැක්කා. බුදු කෙනෙක් දැක්කා පින්වතුනි අපට වැරදිච්ච තැන. නැති තියෙන දෙයක් නැති තැනක හොයනවා. මේ තියෙනවා සතුට සැනසෙල්ල සුවය අසසිල්ල නිවීම තියෙනවා. මෙන්න මෙයා නැති තැනක හොයනවා. අනේ පව් උන්වහන්සේට අපි කෙරෙහි කරුණාවක් ආවා. අනුකම්පාවක් ආවා. එනිසා උන්වහන්සේ දේශනා කළා සබ්බේ සත්තා උම්මත්තක. සියලු සත්ත්වෝ පිස්සෝ. ඇයි? අනේ 60 70ක් අරගෙන කන කැස් බෑව වියසිදුරෙන් අහස බලනවා වගේ බොහොම අමාරුවෙන් ගොඩ වෙච්ච වෙලාවක ක්ෂණ සම්පත්තියත් ලැබුවා. ඒ කිව්වේ ධර්මය තියෙන තැනකට එන්න පුළුවන් වුණා. මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා. ඒ විතරක් නෙමෙයි කල්පනා ශක්තියත් හොඳයි.
මන්දමානසික නෑ. මෙන්න මේකට කිව්වා ෂණ සම්පත්තිය. මෙහෙට ආපු හැමෝටම නෑ. ඔබට ඒකත් ලැබුණා. ඔබට ඒකත් ලැබුණා. අනේ කෙටි කාලයක් මේගොල්ලෝ මෙහෙට ආවා. මැරීගෙන, දුක් විඳගෙන, ගිනි උහුලගෙන, පීඩා විඳගෙන තියෙන දෙයක් නැති තැනක හොයනවා. අනේ පව්. මේගොල්ලන්ට තියෙන තැන කියලා දෙන්න ඕන. මේ සත්‍යය කියලා දෙන්න ඕන. මුලාවෙන් වැහිලා මේගොල්ලෝ හිතනවා මේ ටික කරන්න තමයි ආවේ. සමහර අම්මලා තාත්තලා කියනවා අපි නම් දරුවන්ට ගෙවල් 3ක් හදලා දුන්නා. තිබ්බේවත් ලියලා දුන්නා. අපි අපේ වැඩ ගානට කළා. ඉවර කළා. ඒගොල්ලෝ හිතන්නේ ඒ වැඩේ කරන්නයි ආවේ කියලා. ගෙවල් හදලා දීලා යන්න ඇවිල්ලා තියෙන්නේ. 70ක් 80ක් අරගෙන. ඒගොල්ලෝ ඒ කරපු දේ ගැන එහෙම හිතනවා. ඒත් බුදු කෙනෙක් අපට පහළ වෙලා කියලා දුන්නා. පින්වතුනි, ඔබ ඒ හැම දෙයක්ම කළේ යමක් හොයන්න. ඔබ විතරක් නෙමෙයි. දෙවිවරුත් හොයන්නේ මේක. බ්‍රහ්මයනුත් හොයන්නේ මේක. නිරි සතුනුත් සතර අපායික සත්වයනුත් හොයන්නේ ඕකමයි පින්වතුනි. මොකද්ද? සතුට, සැනසෙල්ල, සුවය, අස්වැසිල්ල නිවීම. හොඳයි අපිට කියලා දුන්නා පොඩි කාලේ. සතුටෙන් ඉන්න නම්, සැපෙන් ඉන්න නම්, සුවෙන් ඉන්න නම් හොඳට ඉගෙන ගන්න. හොඳ රැකියාවක් කරන්න. ඉගෙන ගත්තාම හරියයි කියලා හිතුවා. රැකියාවක් කරන්න ඕන වුණා. රැකියාව කරපුවම සතුටින් ඉන්න පුළුවන් කියලා හිතුවා. ඊට පස්සේ ගෙවල් දොරවල් ඉඩ කඩන්. ඒවා ගත්ත ඕනේ කිව්වා සතුටින් ඉන්න නම්. ඒවා ගත්තා. ඊට පස්සේ විවාහ වෙන්න කිව්වා. දරුවෝ හදන්න කිව්වා. පින්වතුනි, මෙතනට ඇවිල්ලා ඒ කියපු ටික ඔබ කරමින් ඉන්නවා. ඔබ ඒවා කරන්නේ සතුට, සැනසෙල්ල, සුවය, අස්වැසිල්ල නිවීම හොයන්න. අපි හිතමුකෝ පොඩ්ඩක් අපි කරන්න හදනවා කරපු එක්කෙනෙක් ගැන. ඔව කරපු අයත් මෙහි ඉන්නවනේ. අපිට සතුටින් ඉන්නටයි කියලා කරන්න කියපුවා කරපු අය ඉන්නවා. හොඳට ඉගෙනගෙන, රැකියා කරගෙන, විවාහ වෙලා, දරුවෝ හදලා, ගෙවල් දොරවල් හදලා එහෙනම් ඒගොල්ලන්ට ලැබිලා ඇතිනේ. අර හොයපු එක පරිපූර්ණ වශයෙන් ලැබිලා ඇති. හරිනේ ඉතින් ඔක්කොම. ඔබ දන්නවා. තවත් ටිකක් එහාට ගියොත් වයෝ වෘද්ධ වෙනකොට ඒ අම්මටයි තාත්තටයි ගෙවල් ගොඩක් තියෙනවා. ඇයි? ලොකු දුවටත් තියෙනවා. පොඩි පුතාටත් තියෙනවා. චූටි දුවටත් තියෙනවා. ගෙවල් 3යි. අම්මට තාත්තට ගෙවල් 3ක්. යාන වාහනත් එහෙමයි. තරුණ කාලේ මුණුපුරෝ මිනිපිරියෝ පැතුවේ නෑනේ. දැන් ඒගොල්ලොත් ඉන්නවා. එතකොට හොඳටම හම්බෙලානේ. ඕක හොයන්නනේ. ඕකෙන් අර යමක් හොයන්නනේ ඔබ ඔය වෙනුවෙන් වැඩ කළේ. නිකන් කළා නෙමෙයි. එහෙනම් එයාට හොඳටම හම්බෙලා ඇතිනේ. ඕනවටත් වැඩිය ලැබිලානේ. ඔබ දන්නවා. එයා සතුටින්ද, සැනසෙල්ලෙන්ද, සුවෙන්ද, අස්වැසිල්ලෙන්ද, නිවීමෙන්ද ඉන්නේ කියලා. අපි හම්බෙන අයට කියන්නේ නැහැ. අපි හරි දුකෙන් ඉන්නේ, කනගාටුවෙන් ඉන්නේ, කලකිරීමෙන් ඉන්නේ, පසුතැවීමෙන් ඉන්නේ, විඩාවෙන් ඉන්නේ කියලා අපි කියන්නේ නැහැ. කාටවත් මූණෙන් බැලුවට පේන්නෙත් නැහැ. හැබැයි මම මගේ පැත්තටම හැරිලා මගෙන් ඇහුවොත්, මම මගෙන්ම ඇහුවොත් මේ ප්‍රශ්නේ මම ඇත්තටම සතුටින්ද, සැනසෙල්ලෙන්ද? කෙස පැහුණා, හැම රැලි වැටුණා, වයෝ වෘද්ධ වුණා, ලෙඩ වෙනව, මැරිලා යනවා. තව 2යි තියෙන්නේ වෙන්න. ඒකාන්තයෙන් වෙනවා කිව්වා. ඒ නිසා තව 2යි වෙන්න තියෙන්නේ. ලෙඩ වෙලා මැරිලා යන්න. මේ වැඩ ටික කළා. මම සතුටින්ද? පින්වතුනි, එහෙම නැත්නම් ඔබ හැමදාටම හොයපු එක්කෙනෙක් පමණක් වෙනවා. හොයලා මැරිලා යන පිරිස් විතරයි ඉන්නේ. ලබපු කෙනෙක් නැහැ. තෘප්තිමත් නැති හිතකින් මෙහෙන් සමුගන්නට වෙනවා. මොනවා කළොත්ද වෙන්නේ එහෙම? මේ සත්‍ය අවබෝධ කරගත්තේ නැත්තම්, මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය, මේ ඇත්ත කතාව ඔබ අවබෝධ කරගත්තේ නැත්තම් ඔබට ඒ தත්ත්වය උදාපත් වෙනවා. එහෙමනම් පින්වතුනි, අපට තැනක වැරදුනා. හිතන විදිහේ වරද තියෙන. බාහිර නෙමෙයි, හිතන විදිහේ.
අපි බලමු අපි ඇවිල්ලා ඉන්න තැන මොන වගේ තැනක්ද? දැන් මම හැම තැනටම අනුගත වුණා. ඒ අනුගත වෙලා මම යාන්තම් ජීවත් වෙනවද? පින්වතුනි මම මේ ආපු ගමනේදී කරගත්ත දේවල් කරපු දේවල් අනන්තයි අප්‍රමාණයි. හැම එකකින්ම හෙව්වේ සතුට සැනසෙල්ල සුවය අස්වැසිල්ල නිවීම. මම මේ හැම තැනටම අනුගත වුණාට එජස් වුණාට මට එක තැනකට අනුගත වෙන්න බැරි වුණා. බුදුහාමුදුරුවෝ කියපු තැනට. මම මේ මට ඕන තැන් වලට මේ අනුගත වුණේ. වැරදි නෑ. අනුගත වෙච්ච ඉන්න තමයි අද ඔහොම හරි ඉන්න ලැබුණේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපිට ආපු තැනට අනුගත වෙන්න. මොකද්ද මේ ආපු තැන? මේ මොහොත. මේ ඇවිල්ලා ඉන්න තලය, මනුස්ස තලය. එතන මොන වගේ තැනක්ද? අනුගත වෙන්න නම් අපි තැන දැනගන්න මගුල් ගෙයක්ද? මල ගෙයක්ද? අනුගත වෙන්න නම් අපි තැන දැනගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට අනුගත වෙන්න වෙන්නේ. මේ මොන වගේ තැනක්ද? මම මේ ඇවිල්ලා ඉන්න තැන. පින්වතුනි මෙන්න මේ ඇවිල්ලා ඉන්න තැන හැම මොහොතකම වෙනස් වෙන තැනක්. හැම මොහොතකම වෙනස් වෙන තැනක්. එතකොට මම අර මගේ කියලා ලං කරගත්ත ඒවා අද මගේ ළඟ තියෙන ඒවා මං කොහෙන් ගත්තේ ඒවද? මං අද මගේ කියලා එකතු කරන් ඉන්න ඒවා මම ඒවා කොහෙන්ද ගත්තේ? මෙහෙට ඇවිල්ලා මෙහෙන් ගත්තේ. ඒ කිව්වේ ලෝකෙට අයිති ඒවා වගේක් මම අරන් තියෙන්නේ. මම මගේ කරගෙන තියෙන්නේ මගේ කියලා වෙන් කරගෙන සීමා පවුරු බැඳගෙන කොටු කරගෙන තියෙන්නේ කොහේ ඒවා වගේක්ද? ලෝකෙට අයිති ඒවා වගේක්. ඒවා ගත්තේ අපි ලෝකෙන්. පින්වතුනි මමත් ලෝකෙට අයිති, ඔබත් ලෝකෙට අයිති. මේ හැම දෙයක්ම ලෝකෙට අයිති දේවල්. මම ඒවා අරගෙන මගේ කියලා මං කොටු කරගෙන සීමා කරගෙන. පින්වතුනි ලෝකෙට අයිති දේවල් වල මම කොච්චර සීමා කළත් තියෙන්නේ ලෝක ස්වභාවය. ලෝකෙට අයිති දේවල් ගත්තා නම් ඒ වගේ තියෙන්නේ ලෝක ස්වභාවය. මොකද්ද ලෝක ස්වභාවය? හැම මොහොතකම වෙනස් වෙනවා. අන්න ඇවිල්ලා තියෙන තැනේ විදිය, හැඩය, ලක්ෂණය, ස්වභාවය, සිස්ටම් එක මොකද්ද මෙතන? හැම මොහොතකම වෙනස් වෙනවා. අන්න එහෙම තැනකටයි මං ඇවිල්ලා තියෙන්නේ. එහෙම සිස්ටම් එකක් ක්‍රියාත්මක වෙන තැනකටයි මං ඇවිල්ලා තියෙන්නේ. ඔබ මේක දැනගෙන හිටියද? ඔබ ඒ ගැන කල්පනා කළාද? ඔබ ඇහෙන්, කනෙන්, නාසයෙන්, කටින්, ශරීරයෙන්, මනසින් අල්ලාගත්ත කිසිම දෙයක් තිබුණද වෙනස් නොවී තියෙන දෙයක්? හිතන්නකෝ මේ තාක්කල්. හැම දෙයක්ම වෙනස් වුණා. පින්වතුනි ඒක මෙතන නියාම ධර්මය. ලෝක ධර්මය. විශ්ව ධර්මතාවය. ලෝක ස්වභාවය. මේක තමයි මේ වචන ගොඩකින් කිව්වේ. මොකද්ද? හැම දෙයක්ම වෙනස් වෙනවා. ඔන්න මං ඇවිල්ලා ඉන්න තැනේ හැටි. වෙනස් වෙනවා. වෙනස් වෙන දේවල් යද අනිච්චං තං දුක්ඛං. යමක් අනිත්‍යද මහණෙනි ඒක දුකයි. වෙනස් වෙන දේවල් දුකයි. මම බලාපොරොත්තු වෙන මට්ටමින් දෙයක් ලං කරගන්නවා ඒක වෙනස් වෙනවා. ඒක දුකයි. මේ වෙනස් වෙන දේ දුකදේ. ඔන්න දෙවෙනි ලක්ෂණය. මෙතන හැමදේම දුකයි. තොර ඔබ බලලා එහෙම නෑ ආස්වාදයක් තියෙනවා පොඩි. ආස්වාදයක් තියෙනවා. මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ ඔබ විඳින ආස්වාදයේ ගිහි ගෙදර පේලි පහකින් කියන බුදුහාමුදුරුවෝ පේලි පහකින් අපට දේශනා කරන බුදුහාමුදුරුවෝ එහි ආදීනවේ පිටු පහකින් කියනවා. ඔය පේලි පහ විඳින්න ගිහිල්ලා විඳින ආදීනවය පිටු පහකින් කියනවා මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේදී. පින්වතුනි එනිසා අපි මෙතන ජීවත් වෙන ගමනේදී අපි ආපු තැන ක්‍රමවේදය ගැන සත්‍යය ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. මෙන්න තැන මෙතන තියෙන ස්වභාවය තමයි වෙනස් වෙනවා හැම නිතරම. ඒ වගේම වෙනස් වෙන දේවල් දුකයි. ඒ වෙනස් වෙන දේවල් දුක දේවල් මමය මාගේය මගේ ආත්මය කියලා මගේ වසඟේ මගේ ආධිපත්‍යය යටතේ මගේ පාලනය පවත්වන්න බෑ කියලා. අන්න වචනේ ඔබ තේරුම් ගන්න. අබින්නම් පච්ච වෙක්කිතබ්බං. පින්වතුනි මෙතන වෙනස් වෙනවා. වෙනස් වෙන දේවල් දුකයි.
ඒ දුක දේවල් මමය මගේය මගේ ආත්මය කියලා මට ඕන විදියට මගේ වසඟේ මගේ ආධිපත්‍ය යටතේ මගේ පාලනේ කිසිම දෙයක් පවත්වන්න බෑ කිව්වා. කිසිම දෙයක් මෙතන පවත්වන්න බෑ කිව්වා එහෙම. කොහොම කෙටි කාලයකට කෙටි දෙයක් පුළුවන් වෙනවා. ඒත් ඔබ බලාපොරොත්තු වෙන විදියට මේකේ දේවල් ඔබ ලං කරගෙන ඔබට ඕන විදියට ඔබට අවශ්‍ය විදියට ඔබේ වසඟේ ඔබේ ආධිපත්‍ය යටතේ ඔබේ පාලනය පවත්වන්න බෑ කිව්වා. ඒ වුණාට මම මෙහෙම කිව්වට බුදුවරයෙක් පහළ වෙලා මෙහෙම කිව්වට ඔබට හිතෙනව නේද ඔය කිව්වත් ඔය කොච්චර කිව්වත් මට විශ්වාස දේවල් තියෙනවා. වෙනස් නොවන දේවල් මේකේ තියෙනවා. මං අල්ලගත්ත ඒවා වෙනස් වෙන්නේ නැහැ. මං අල්ලගත්ත ඒවා සැපයි. මං අල්ලගත්ත ඒවා මගේ ආධිපත්‍ය යටතේ මගේ පාලනේ මගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා ඔබට හිතෙනවා. අන්න ඒ සිතුවිල්ල නිසා තමයි පින්වතුනි ඔබ යම් දවසක ඇඬුවා නම් ඇඬුවේ. ඔන්න ඔය සිතුවිල්ල නිසා තමයි ඔබේ නෙතින් යම් දවසක කඳුලක් වැටුණා නම් වැටුනේ. හදවතේ සුසුමක් ඇති වුණා නම් ඇති උනේ ඔබ මෙතන්ට ඇවිල්ලා ලෝක ධර්මතාවයක් ක්‍රියාත්මක තැනකට විශ්ව ධර්මතාවයේ ක්‍රියාත්මක තැනකට ත්‍රිලක්ෂණයක් ක්‍රියාත්මක වෙන තැනකට උත්පාද තිති භංග ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. නිට්ටය නෑ වෙනස් වෙනවා දුකයි. මගේ වසඟේ පවත්වන්න බෑ අනාත්මයි. එහෙම තැනකට ඔබ ඇවිල්ලා ලෝක ධර්මතාවයක් විශ්ව ධර්මතාවයක් ස්වභාව ධර්මයක් ක්‍රියාත්මක තැනකට ඔබ ඇවිල්ලා බඹයක් උස ඔබ හිතනවා ඊට විරුද්ධ වූ චින්තනයක් හිතේ ඇති කරගන්න. මොකද්ද හිතන්නේ? මේ ලෝකේ තියෙන දේවල් ඔබ අරගෙන ඒවා වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා. ඒවා මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතෙනවා. ඒවා සැපයි කියලා හිතෙනවා. පින්වතුනි මෙතන්ට කෙනෙක් ඇවිල්ලා මේ පවතින විශ්ව ධර්මතාවයට විරුද්ධව හිතුවොත් එයාට නොමිලේ හම්බෙනවා කිව්වා 6ක්. නොමිලේ 6ක් හම්බෙනවා කිව්වා. මොකද්ද? මේ විශ්ව ධර්මතාවය පවතින සිස්ටම් එකක් පවතින තැනකට මම ඇවිල්ලා ඊට විරුද්ධ වූ චින්තනයක් මම ඇති කරගත්තොත් මට හම්බෙනවා නොමිලේ 6ක්. සෝචති ශෝක කරන්න හම්බෙනවා කිව්වා. විලපති වැළපෙන්න හම්බෙනවා කිව්වා. කම්පති කම්පාවටපත් වෙන්න හම්බෙනවා කිව්වා. පරිදේවති විලාපති යන්න හම්බෙනවා කිව්වා. පුරත්තාය කන්දති අත් දෙකෙන් පපුවට ගහගන්න වෙනවා කිව්වා. සම්මෝහං ආපජ්ජති සිහි මුලාවට පත් වෙලා තෘප්තිමත් නොවුණු හිතකින් මෙහෙන් සමුගන්න වෙනවා කිව්වා. පිස්සෙක් වෙනවා කිව්වා. පින්වතුනි ඔබ මම දවසක ඇඬුවා නම් ඇඬුවේ කඳුලක් හෙළුවා නම් හෙළුවේ සුසුමක් හෙළුවා නම් හෙළුවේ මෙන්න මේ විශ්ව ධර්මතාවයට විරුද්ධව හිතන්න ගිහිල්ලා මේ මෙහෙම ක්‍රමවේදයක් තියෙන පසුබිමකට මම ඇවිල්ලා මං ඊට විරුද්ධ වූ චින්තන හදාගෙන මම එහෙම හදාගත්තා කියලා ඒවා වෙනස් වෙනවද? ඒවා එහෙමම පවතිනවා. හැමදේම වෙනස් වෙනවා. ඒවා දුකයි. ඒවා මගේ වසඟේ පවත්වන්න බෑ. මට ඕන දෝන දේවල් මම හිතුවා කියලා ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි මම ඊට විරුද්ධව හිතන් ඉඳලා ඒවා එහෙමම වෙනකොට මට මොකද වෙන්නේ? මට මොකද වෙන්නේ? මං කෙහෙල් ගස් වගේ කඩම් වැටෙනවා. ඔබ මහන්සියෙන් දහඩිය කඳුලෙන් ලෙයින් තමන්ගේ ශ්‍රමයෙන් ශරීර ශක්තියෙන් ගොඩනගපු ඒ අම්බලම ඔබේ නිවන ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අම්බලම කියලා. ඇයි පින්වතුනි? ඇයි ඒකට අම්බලම කිව්වේ? ඒකට එන කවුරුත් කියලාවේ නැහැ. අවසර අරගෙන නෙමෙයි එන්නේ අම්බලමකට. අවසර අරගෙන නෙමෙයි යන්නේ. දැනුම් නොදී එන්නේ, දැනුම් නොදී යන්නේ. ඔබේ අම්බලම ඇතුලේ ඉන්න අයත් එහෙමයි. එක එක තලවලින් ආපු අය අද ඔබේ අම්බලම ඇතුලේ 4-5 දෙනෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කොහේ ඉඳලා ආපු අයද කියලා මම කිව්වනේ. කොහේ හෝ තලයක ඉඳලා ආපු අය. බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නකොට යසෝදරා රහත් තෙරණිය ජීවමානව ඉන්නකොට තමයි රාහුල ගියේ. දැක්කද? ගෙනාපු ආයුෂ ඉවර නම් බුදු පුතුද කියලා අදාළ නැහැ. ඒ නිසා මගේ අම්මා තාත්තා 70ක් 80ක් 90ක් හිටියා කියලා මට ඉන්න පුළුවන් වේවි කියලා මට හිතන්න බෑ. ඒ නිසා ඔය අම්බලමේ ආපු අය ඇහැලා තමන් කරගත්ත දේවල් අනුව එක එක තැන්වලට ගමන් කරනවා.
තමන්ගේ මල්ල අරගෙන එළියට බැලලා යනවා. තමන්ගේ එක. ඕකේ තියෙන කිසිවක් කිසිවෙකුට ගෙනියන්න බෑ. ඒ නිසා තමයි ඕකට අම්බලම කියන්නේ තවත් හේතුවක්. එක එක්කෙනා ගෙනත් දාපුවා ඔය අම්බලම ඇතුලේ දැන් ගොඩක් ඇති. අරක ගෙනාවේ එයා, මේක ගෙනාවේ මෙයා. එහෙම කියලා අම්බලමේ ගොඩ ගහපුවා ඇති. හැබැයි ඔය අම්බලමෙන් පිටත් වෙන කිසිම කෙනෙකුට ඔය අම්බලමේ තියෙන කිසිම දෙයක් ගෙනියන්න බෑ. කිසිම දෙයක් ගෙනියන්න බෑ. හැබැයි අම්බලම ඇතුලේ ඉන්නකොට කරන්න වැඩ ටිකක් තියෙනවා. මොනවද? වහලේ හදන්න ඕන. ඇයි? තෙමි ඉන්න බෑනේ. වහලේ හදන්න ඕන. වහලේ හැදුවා කියලා අම්බලම මගේ වෙනවද? ඒකේ අයිතිකාරයා මං වෙනවද? නෑ. අම්බලමේ ඉන්නේ තෙමෙන හින්දා වහලේ හදන්න කිව්වා. දැක්කද? අතහැරලා කරන විදිය. එනිසා ජනෙල් දොරවල් දාන්න ඕනේ. ඇයි? සීත උෂ්ණයෙන් මැසි මදුරුවන්ගෙන් බේරෙන්න. එහෙම දැම්ම කියලා එයා අයිතිකාරයා වෙනවද? එයාට හිමිකම හම්බෙනවද? යනකොට ගෙනියන්න පුළුවන්ද? බැහැ. මැසි මදුරුවන්ගෙන් බේරෙන්න. ඉන්නකොට පිහ දාලා අතු ගාලා මොප් කරලා ඉන්න කිව්වා. එහෙමනේ අපි ඉන්නේ පිරිසිදු කරලා ඉන්න කිව්වා. ඇයි? ඉන්නකම් පිරිසිදුව ඉන්න ඕන. කවදා යන්න වෙයිද දන්නේ නැහැ. යන්නේක ඒකාන්තයි. මෙහෙට ආපු කෙනෙකුට විශ්වාසයෙන් කියන්න පුළුවන් එකයි. ඒ යනවා කියලා විතරයි. අනිත් ඒවා කියන්න පුළුවන්. වෙයිද නැද්ද දන්නේ නැහැ. හැබැයි මේක හිතුවත් නැතත් පැතුවත් නැතත් වෙනවා කිව්වා. මෙහෙට ආපු කෙනාට මෙහෙන් යන්න වෙනවා කිව්වා. ඒ නිසා අම්බලමින් ඔක්කොම බැලලා යනවා. එක එක තලවලින් ආපු කට්ටිය. පින්වතුනි ඒ නිසා ඒ තලවල ලක්ෂණ තියෙන්නත් පුළුවන් අම්බලම ඇතුලේ. ඒගොල්ලන්ගේ ලක්ෂණ ආපු තලවල ඉඳලා ගෙනාපු ලක්ෂණ තියෙනවා. ඒක බුද්ධ කාලෙත් බුදුහාමුදුරුවෝ ඉස්සරහත් එලි දැක්ුණා. ස්වාමීන් වහන්සේලා ළඟ තිබ්බ සංසාරගත ලක්ෂණ. ඒ නිසා ඔබගේ අම්බලම ඇතුලේ ඉන්න අය ගැන ඔබ පුදුම වෙන්න දෙයක් නැහැ වෙනි ලක්ෂණ තිබ්බොත්. ඒවා වැරදි නම් හදාගන්න උදව් කරන්න. හැබැයි වෙනස් වෙන්නේ නැත්නම් ඔබ වෙනස් වෙන්න. ඇයි? ඔබ 60 70ක් කරන් ආවේ එක එක්කෙනා හදා ඉන්නම නෙමෙයි. මං කිව්වනේ ඔබ ආවේ වැඩකට කියලා. ඔබට අද අමතක වුණා. ඔබ අද තමන් වෙනුවෙන් වැඩේ කරගත්තේ නැත්තම් පැල් රැක්කට ගිනි තැප්පට පැල් රැක්කා වගේ. ඇයි? ගිනි තපින්නේ පැල් රකින්නේ වෛද්‍යවරුද? ඉංජිනේරුවද? නෑ අපිට කියපු ගමන් මතක් වෙන්නේ ගොවියෙක්. ගොවි මහතෙක්. පැල් රකින්නවා ගිනි තපිනවා කිව්ව ගමන් මතක් වෙන්නේ ගොවි මහතෙක්. හැබැයි එයා ගොවියෙක් තමයි. පැල් රැක්කහම ගිනි තැප්පහම. හැබැයි හිටවල නැත්තම් අස්වැන්න නැති ගොවියෙක්. ගොවියෙක් තමයි. අස්වැන්න නැති ගොවියෙක්. පැල් රැක්ක ගිනි තැප්ප පළියට අස්වැන්න හම්බෙන්නේ නැහැ. ඔබත් පැල් රැක්කට ගිනි තැප්පද ගිනි තැප්පට පැල් රැක්කද කියලා බලන්න. එහෙම නැති වුණොත් ඔබ අස්වැන්න නැති කෙනෙක් වෙලා ඔබ යනකොට ඔබ මෙහෙන් යනවනේ. ඔබ මෙහෙන් යනකොට චිරප්ප වාසී පුරිසං දුරතෝ සොත්ති මාගතං ඥාතිමිත්තා සුවජ්ජාච අභිනන්දන්ති ආගතං. චිරප්ප වාසී පුරිසං පිට රටක ඉන්න අපේ ඥාතියෙක්. අපේ ප්‍රියමනාප කෙනෙක් අපි කාලෙකින් දැක්කේ නැති කෙනෙක් අපේ ගෙදර එනවා කිව්වාම අපි කොහොමද යාව පිළිගන්නට සැරසෙන්නේ? අන්න ඒ වගේ ඔබ අර දුර ඥාතියා පිළිගන්න සැරසෙනවා වගේ ඔබව පිළිගන්න බලාගෙන ඉන්නවා කිව්වා. ඔබ එනකන් ඔබ කරගත්ත දේ. ඔබව පිළිගන්න කවුරු ඉන්නවට කැමතිද කියලා ඔබ හිතලා වැඩ කරගන්න. ඔබ වෙනුවෙන් වැඩ කරගෙන තිබුණොත් ඔබට සැප උදා කරන්න, සුවය සැනසෙල්ල උදා කරන්න දිව්‍ය තලවලින් බලන් ඉන්නවා කිව්වා. ඔබ එක්කගෙන යන්න. ඔබ වෙනුවෙන් වැඩ කරගෙන තිබ්බේ නැත්තම් ඔබට දුක උදාපත් කරන්න ඒ පිරිස බලාගෙන ඉන්නකො ඇවිල්ලා දුර රටක ඉන්න ඥාතිය එනකම් බලන් ඉන්නවා වගේ ඔබ එනකම් බලන් ඉන්නවා කිව්වා. කවුද මේ කිව්වේ? භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළා පින්වතුනි. ඒ නිසා ඔබ ගැන බලන්නට ඕන. දැන් මේ අම්බලම ඇතුලේ ඉන්නකොට අතුපතු ගාලා ඉන්නට ඕන. ඇයි? පිරිසිදුව ඉන්නට ඕන.
කන්න බොන්න ඕන. අන්න ඒකට කීයක් හරි හොයන්න ඕන. සාධාරණ වෙන්නත් ඕන. ධාර්මික වෙන්නත් ඕන. කන්න බොන්න ඕන මේ අම්බලමේ ඉන්නකොට ඉන්න ඔක්කොම. ඉන්නකම් කන්න බොන්න ඕන. ඒ විතරක්ද? ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න කිව්වා. ඇයි ඒ? Taman තනියෙන් නෙමෙයි අම්බලමේ ඉන්නේ. තව පිරිසක් ඉන්නවා. ප්‍රියමනාපව ඉන්න ඕන. ඒ නිසා ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න කිව්වා. සුහදව ඉන්න කිව්වා. ඇයි? එකට ඉන්න වෙලා තියෙනවා. කෙටි කාලයක්. චූටි කාලයක් එකට ඉන්න වෙලා. අර ගති ලක්ෂණත් පේනවා අපිට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක අවස්ථාවකදී ධර්මයේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් එදා මේ වගේ ගස් කොළන් යට තමයි බණ කිව්වේ. මාලිගා තිබ්බේ නැහැ. ධර්මශාලා තිබ්බේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් පොළව හරනවා. එක්කෙනෙක් අතු හොල්ලනවා. තව ගොඩක් වුණා. අපි කෙටියෙන් කියමු. අනිත් හාමුදුරුවෝ මේ ඇන්ට්‍රි එක දැම්මා බුදුරජාණන් වහන්සේ ළඟ ගිහිල්ලා කිව්වා මේ කම්ප්ලේන් එක. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මේ ධර්ම දේශනා කරන මේගොල්ලෝ කිසි විනයක් නැහැනේ බලන්නකෝ. අතු හොල්ලනවා පොළව හරනවා. එදා භාග්‍යවතුන් වහන්සේ කියපු වචනේ තමයි අපිට වටින්නේ පින්වතුනි. එදා උන්වහන්සේ දේශනා කළා මහණෙනි ඔබ ඒ ගැන වික්ෂිප්ත වෙන්න එපා. ඒගොල්ලන්ගේ පොළොව හැරිලි අතු කැඩිලි වලට ඔබ වික්ෂිප්ත වෙන්න එපා. ඔබ කලබල වෙන්න එපා මහණෙනි. ඇයි? ඒගොල්ලෝ සංසාරේ දිග ගමනක කරගෙන ආපු පුරුදු එලි දැක්කලා. ඔබ ඒව බලලා කලබල වෙන්න එපා. ඇයි? ඔබ මේ 60 70ක් කරන් ආවේ බොහොම අමාරුවෙන්. එක එක්කෙනාගේව බල බල කලබල වෙවි ඉන්න ඔබට කාලයක් තියනවද? ඒකටද ආවේ? ඔබ ප්‍රඥාවන්ත විය යුතුයි නේද? අන්න භාග්‍යවතුන් වහන්සේ ඔබ කලබල වෙන්න එපා. වික්ෂිප්ත වෙන්න එපා. ඔය පොළොව හරන එක්කෙනා ආත්ම භාවල් 500ක් තිස්සේ ගැඩවිලෙක් පණුවෙක් මේ පාර යාන්තම් ගොඩ උනේ මනුස්ස ලෝකෙට. පුරුද්දට හරනවා. ඔය අතු හොල්ලන කෙනා වඳුරෙක් ආත්ම භාවල් ගණනාවක් තිස්සේ යාන්තම් මනුස්ස ලෝකෙට ගොඩ උනේ. අතු හොල්ලනවා පුරුද්දට. ඔබ ඒව බලලා වික්ෂිප්ත වෙන්න එපා. ඔබ ඒ ධර්ම කරුණ ඉගෙන ගන්න. ඔබ ලෝකේ දේවල් බලලා වික්ෂිප්ත වෙන්න එපා. ඔබ කලබල වෙන්න එපා. ඒකෙන් නැති වෙන්නේ ඔබට ඔබව. නැති වෙන්නේ ඔබට ඔබව. පින්වතුනි අපි අම්බලමේ ඉන්නකොට දේවල් කරන්න ඕන. ඇයි? මේ අම්බලමට ගොඩ වෙච්ච අනිත් සත්තුත් මං වගේමයි. බොහොම දුක් විඳලා මේ දිග ගමන යන්නේ. නිරේවල් වල පැහිලා යාන්තම් මේකට ගොඩ උනේ. මට හම්බුණා මගේ ළඟ පින්වතුනි අපට කෝටි 700ක් පමණ ඉන්න මේ ලෝකේ බොහොම ටික දෙනයිනේ පින්වතුනි අපිට කියලා අපිට හම්බෙන්නේ. ඇසුරු කරන්න, දුක සැප බෙදා ගන්න බොහොම ටික දෙනයිනේ අපිට මේ කෝටි 700 මේ මනුස්ස ලෝකෙට ආපු වෙලාවේ අපිට බොහොම චුට්ටයි අල්පයයි හම්බෙන්නේ. ඇඟිලි ගානට සමහර විට. හරීම සුවිශේෂී හමුවීම් පින්වතුනි. ඒ අයට සාධාරණේ කරන්නට ඕන. අහිංසක සත්තු සංසාර ගමනේ දිග ගමනක් යන මගේ ළඟට වැටිලා මට සමීප වෙලා ඔබ ඒ අය වෙනුවෙන් දෙයක් කරන්න. ඔබ වෙනුවෙන් කරගන්නකොට පින්වතුනි අනිත් අය වෙනුවෙන් දේවල් වෙනවා. ඔබ වෙනුවෙන් කරගන්නකොට අනිත් අය වෙනුවෙන් කරන්න ගියාම අපිට කරන්න හිතෙන්නේ නැහැ සමහර වෙලාවට අතෑරෙනවා. පින්වතුනි අපි ඊට ඉස්සෙල්ලා කතා කරමු මේ අසහාය හමුවීම. මේ අසහාය හමුවීම පින්වතුනි අපිට ඕනෑ තරම් අය මේකේ හම්බ වේවි තව ඉදිරියටත්. ඒ මේ විශ්ව ලෝක ධාතුවේ මේ විශ්වයේ අපට හම්බෙච්ච අසහාය හමුවීම තමයි පින්වතුනි අපේ අම්මා අපේ තාත්තා. බ්‍රහ්මයෝ කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ. ඒ අය ළඟ තියෙන කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව කාගෙන් ලබන්නද පින්වතුනි? කාගෙන් ලබන්නද? අපට ඒ අය ගැන ලොකු වටිනාකමක් නැහැ. හැබැයි මෙතන ඉන්නේ ඔක්කොම දරුවෝ තමයි. පුංචි දරුවන්ට නෙමෙයි මම මේ කියන්නේ. මෙතන ඉන්න අය ඔක්කොම දරුවෝ තමන්ගේ අම්මා හරි තාත්තා හරි තාම ජීවත් වෙනවනම්. පින්වතුනි අපට අද භාෂාව තේරෙනවා. අපි කතා කරන දේත් අනිත් අයට තේරෙනවා. අපි ඉරියව් වලින් කිව්වත් අනිත් අයට තේරෙනවා. අද මිනිස්සු මාත් එක්ක ඉන්නවා ඒව බෙදා හදා ගනිමින්. එදා මම මේ ලෝකෙට ජනිත වෙච්ච දවසේ දිග කාලයක් මං කියපු කිසි දෙයක් කාටවත් තේරුනේ නැහැ. මට භාෂාව දැනගෙන හිටියේ නැහැ. පින්වතුනි
මම බඩේ අමාරුවටත් ඔබ බඩේ අමාරුවටත් කළේ අඬපු එක. බඩ ගින්නටත් කළේ අඬපු එක. සතෙක් කාපුවාමත් කළේ අඬපු එක. තනිකමක් පාළුවක් දැනුණාමත් කළේ අඬපු එක. අද ඔබ අඬන්නකෝ. ලෝකයක් වට වෙලා හයි. ඇයි මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ? ඇයි අඬන්නේ? ඕක අහලා නේද පිළිතුරක් ඒගොල්ලෝ දෙන්නේ, ගන්නේ ඇක්ෂන් එකක්. ඕක අහලානේ ගන්නේ. ඔබ කියන්නම ඕන. අඬන්නේ ඇයි කියලා මේ ලෝකෙට තේරුම් ගන්න ඔබ. හැබැයි එදා මගේ අම්මට ඒවා කියන්න පුළුවන්ද මට? මගෙන් ඇහුවද ඇයි කියලා? පින්වතුනි අඳුනගත්තා අඬන්නේ ඇයි කියලා. ඒ නිසා තමයි ඔබ මම තාම ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි ඔබ මම ජීවත් වෙන්නේ. මොකටද ඒ ඇඬුවේ කියලා දන්නේ? අම්මා අහලා නෙමෙයි. පින්වතුනි එයා අපිට කළේ අම්මා තාත්තා අපි දන්නේ නැති කාලේ. කටේ මැස්ස එලව ගන්න බැරුව, කෙල ටික පිහදා ගන්න බැරුව, මුත්‍රා ගොඩේ අසුචි ගොඩේ වැටිලා ඉන්නකොටයි මගේ අම්මා තාත්තා කළේ. ඔබේ අම්මා තාත්තා ඔබට කළේ. එහෙමයි ගොඩ නැගුවේ. පින්වතුනි නැකිටින්න හදනකොට ඒ කිව්වේ මුලින් අතටම කොච්චර කල් හිටියද? පැත්ත හැරෙන්න කොච්චර කල් ගියාද? බඩ ගන්න කොච්චර කල් ගියාද? දන ගන්න කොච්චර කල් ගියාද? දෙපයින් හිට ගන්න කොච්චර කල් ගියාද? ඒ දෙපයින් හිටගත්ත වාර ගානේ මං වැටිච්ච අවස්ථාවල මගේ අම්මා තාත්තා මගේ පස්සෙන් හිටියේ නැත්තම් ඒ පස්ස මං අල්ලගෙන නැගිට වාරයක් පාසා මං ඇද්ද වැටුණු අවස්ථාවල මගේ පස්ස බිම ඇනුණු අවස්ථාවල ඒ අය දෝත තියලා මගේ පස්ස රැකලා දුන්නේ නැත්තම් අද ගස්සලවත් යන්න මට අද හුඟක් අය ගස්සල යන්නේ අම්මට ඒ පස්සම. ඒ පස්සම. ඒක රවුමට තියෙන්නේ අර අත් දෙක තියලා රැකලා දුන්න හින්දා. නැත්නම් ඕක ෆ්ලැට්. ඒ වැටිච්ච වැටිල්ලට. මගේ අම්මා තාත්තා එහෙමයි, ඔබේ අම්මා තාත්තා එහෙමයි කළේ. පින්වතුනි, තවමත් ජීවත් වෙනවා නම් අදයි දවස ඒ අය වෙනුවෙන් කරන්න. අදයි දවස. අති නැත යමක් තාමත් දෙන්න පුළුවන්. තාමත් දෙන්න පුළුවන්. පින්වතුනි, සමහර බණ ගෙවල් වල මම මාසෙකට බණ 20ක් 25ක් කරන කෙනෙක්. සමහර ගෙවල් වල ගියාට පස්සේ පින්වතුනි බණ ටික අහන්නේ නැහැ. ඔහේ කියවනවා, කෑම බෙදනවා, කෑ ගහනවා, රාණියෙන්ද කමලෙන්ද ගෙදරට ආපු අයට කතා කරනවා, මාව ගෙන්නලා තියාගෙන පුංචිම ලස්සනම ළමයා ඉස්සරහට දාලා එයාගේ හුරතල් බලනවා. මේ කැලේ ඉන්න මාව ගෙදරට ගෙන්නලා මට හුරතලේ පෙන්නනවා. ඒගොල්ලෝ තුරතල් වෙනවා. මාව ගෙන්නලා එතනට. මගේ වැඩෙත් නෑ, ඒ වැඩෙත් නෑ. අර මැරිච්ච ඥාතියා දිව හපාගෙන බලාගෙන ඉන්නව දොරකොට උඹලට දෙන්නම් වැඩක් කියලා. ඇයි? තියෙනකොට ගේ දොර හදලා දුන්නෙත් එයා. වාහනේ අරන් දුන්නෙත් එයා. ඉඩම් කඩම් අරන් දුන්නෙත් එයා. ඒ මිනිස්සයා මැරිලා ගිහිල්ලා. මේ පින්කම කරනවා කිව්වහම පින් ගන්න පුළුවන් තැනක හිටියනම් එනවා. පින් ගන්නට පුළුවන් නම් දොර කොටටවත් අඩිය තියාගෙන ඉන්නවා. ඒකයි උතුම් බුද්ධ වචනේ. එහෙම බලන් ඉන්නකොට මේ වෙනම වැඩපිළිවෙලක්. වෙනම එකක්. පින්වතුනි ආව ගෙන්නලා කරේ ලොකු හානියක්. ඔබ දන්නේ නැහැ මේකේ ජීවත් වෙනවා නම් ආශිර්වාද ඕනේ කිව්වා 3 දෙනෙක්ගේ. මේකේ එහෙන් වැජඹෙන්න. කාගේ ආශිර්වාදද ඕනේ කිව්වේ? තිසරණේ ආශිර්වාද අනිවාර්යයි. 3 සරණ. ඒක ඔබට ලැබිලා. ඊළඟට ඕනේ කිව්වා අම්මගේ තාත්තගේ ආශිර්වාදය. අම්මගේ තාත්තගේ ආශිර්වාදය. ඊළඟට මේකේ එහෙන් ඉන්න නම් අපි පින් දෙන දෙවියන්ගේ ආශිර්වාදය ඕනේ කිව්වා. බුදු කෙනෙක් අපිට දෙවියන්ව නිකම් පැටලෙව්වේ නැහැ. අපිට ඒක රැකවරණයක් ආශිර්වාදයක් ඕන නිසායි දෙවියන්ට පින් දෙන්න කිව්වේ. ඊළඟට ආශිර්වාදය ඕනේ කිව්වා මළගිය ඥාතීන්ගේ. අනේ අපේ අය අපි වෙනුවෙන් පින් කරනවා, අපි ගැන හිතනවා, බලනවා. ඒ අය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලැබේවා. ඒගොල්ලෝ හිටියොත් තමයි මට පින් හම්බෙන්නේ. ඒ නිසා ආශිර්වාද කරනවා කිව්වා. පින්වතුනි, සමහර ගෙවල් වල ගියාම ඒ කිසි දෙයක් නෑ මං කිව්වා වගේ. ඉදම්මෝ ඥාති කිව්ව ගමන් අත් දෙක උස්සලා ඇත් දෙක ලොකු කරලා ඒක කියනවා ලෝකෙටම එන්නේ. බණ ඇහුවේ නෑ එක්කෙනෙක්වත්. ඉදම්මෝ ඥාති. මම කියන්නේ බයට. ඔය කියන්නේ බයට. ඒකට විතරනේ අත් දෙක ඔලුවට බුදුන්ට වඳින්නෙත් නෑ අත් දෙක ඔලුවට අරගෙන. ඉදම්මෝ ඥාති කියනවා ඇත් දෙක ලොකු කරගෙන. මහා අයියේ.
බයට. පින්වතුනි මිනිස්සු හිතන්නේ අම්මලා තාත්තලාට තමන් එක්ක ඉන්න අයට සලකන්න ඕනේ මැරුණාට පස්සේ කියලා. මැරුණාට පස්සේ කියලා. ඒකයි අර කුලප්පු වෙලා දඟලගෙන ඉදම්මෝ ඥාති නම් හොතු කියන්නේ. ඉන්නකොට වතුර කුරක් දුන්නේ නැහැ. බැලුවේ නැහැ. සලකුවේ නැහැ. කෙනෙහිලිකම් කුහකකම්. මැරුණාම බයයි. මන් දන්නවා ෂුවර් එකට කෑ ගහලා කියනකොට මුං කරලා නැහැ. මේ කරපු නැති එකෙක් අඳුන ගන්න පුළුවන්. ඇත් දෙක දිහා මූණ දිහා බලපුවා. තරු පෙනිලා වගේ 33000 ලයින් එකෙන් කරන්ට් එක වැදිලා වගේ. දැක්කහම කියන්න පුළුවන්. පින්වතුනි තවමත් සුජීවත්ව ඉන්නවා නම් කෙටි ආයුෂයක් අරගෙන අපි ආවේ. ඇය වයෝ වෘද්ධයි. ඔහු වයෝ වෘද්ධයි. ශක්තිය හීන මෙමින් යන්නේ. ඇඟේ පාලනය කන්ට්‍රෝල් එක නැති වෙමින් යන්නේ. අඩිය තියෙන දිහා නෙමෙයි තිය වෙන්නේ. පින්වතුනි ඒ අයට අපි සැලකිය යුතු වෙනවා. අපි වෙනුවෙන් කරපු තවත් කෙනෙක් එවැනි වූ හම්බෙන්නේ නැහැ. තාත්තා කෙනෙක් කොච්චර ඉහළ නිලයක් දරුවත් ඉහළ තනතුරක් දැලුවත් ඒ තැන්වල කොච්චර කෙනෙහිලිකම් කුහකකම් වලට ලක් වෙනවද කියලා ඒ තාත්තා විතරයි දන්නේ. හැන්දෑවට ගෙදර එනකොට අතේ මල්ලක් අරගෙන ඇවිල්ලා දරුවන්ට දෙනවා මිසක් ඒ විඳි ඒවා කියන්නේ නැහැ. ඒවා උහුලා ගන්න, විඳ ගන්න, දරා ගන්න. ඒ නිසා පින්වතුනි ඒ අයත් සමු ගන්නවා. එහෙනම් ඉන්නකොට කරන්න. ඉන්නකොට යමක් කරන්න. මැරුණාම දෙන පින්වතුනි මේ තල 31ක් ගැන මං කිව්වා එක තලයක හිටියොත් විතරයි ගන්න පුළුවන්. ඒකෙත් පරදත්තු උපජීවීන් කියන කොටස විතරක් හිටියොත් විතරයි. ඒ නිසා പ്രേත ලෝකෙත් ගොඩාක් പ്രേත වර්ග ඉන්නවා. ඒ එක්කෙනෙකුටවත් ගන්න බෑ. පින් ගන්න පුළුවන් പ്രേත ලෝකෙට විතරයි. പ്രേත ලෝකෙත් පරදත්තු උපජීවීන්ට විතරයි. මේ 31 තලයේම එක තලයක ඒකෙත් එක කොටසකට විතරයි මේ පින් ගන්න පුළුවන්. මම වෙලාවක මම ඒකාන්තයෙන් දන්නවා මගේ ළඟ ඉන්න අයත් යනවා මාත් යනවා. ඒ නිසා සමහර වෙලාවට මට ඉස්සෙල්ලා මගේ අම්බලම ඇතුලේ කෙනෙක් යන්න පුළුවන්. අන්න එයා ළඟ යන මොහොතේ හිට ගන්න මට හම්බුනොත් ඒ දේහය ළඟ හරි මට හිට ගන්න හම්බුනොත් මට තෘප්තිමත් හිතක් ඕනේ. මොකටද? මේ අසහාය හමු වීමක්. ටික දෙන අතරට උඹ මට හමු වුණා අම්මේ තාත්තේ දරුවෝ සහෝදර සහෝදරිය බිරිඳ මහත්තයා මට හමු වුණා ඔබ. අපි ඔක්කොම යනවා. මං ඒක දන්නවා. ඔබ ඉස්සෙල්ලා ගියා. මමත් යනවා පස්සේ. හැබැයි වැදගත්ම දේ වෙන්නේ ඔබ මාත් එක්ක ඉන්නකම් මං ඔබට මට කරන්න පුළුවන් ඉහළම සාධාරණය කළා. මට කරන්න පුළුවන් ඉහළම සාධාරණය කළා. ඔබට කරන්න පුළුවන් ඉහළම සාධාරණය මම කළා. අන්නේ තෘප්තිමත් හිත මට ඕනේ. අන්නේ ඒ නිසයි මං එයාට කරන්නේ. එයාගේ හැසිරීම, එයාගේ වචන ඒවා එදාට මම බලයිද? නෑ. එයා කරගන්නේ එයා ගෙනියයි. මං කරගන්නේ ඒවා මම ගෙනියයි. මට යන්න හොඳ හිතක් ඕන. අන්න ඒ නිසා මං ඔබට කරනවා. කියන්න ඕනේ නෑ. ඒතොර කළත් වැඩක් නැතුව යනවා. ඒ නිසා කියන්න ඕනේ නෑ. ඔබ වෙනුවෙන් කරගන්න. එතකොට අනිත් අය වෙනුවෙන් වෙනවා. හදිසිය යන්න උනා. දැන් ඔක්කොම යන අයනේ. ඔක්කොම යන අය හදිසියේ මට යන්න උනා. මට යන්න වෙලා පින්වතුනි මම ලෙඩ ඇඳකට වැටුණා. මම මේ ළඟකදී ගියා. කොන්ද විතරක් බිම තියාගෙන අත් දෙකයි කකුල් දෙකයි උස්සගෙන අවුරුදු 13ක් ඇඳේ. ඔබට ඒක වෙන්න බැයිද? රෝද පුටුවකට පැත්ත වැටෙන්න බැයිද? හෙට ඉඳලා කතා කරන්න බැරි වෙයිද? එහෙම වෙන්න බැයිද? පුළුවන්. එක ෂණයක් තුල. ඒ නිසා පින්වතුනි මම පැත්ත වැටුණා. මට යන්න වුණා. මොකද මෙහෙට ආපු අය වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඒ නිසා මට එහෙම උදාපත් වුණොත් මගේ ළඟ මගේ උන් වට කරගෙන හිස අතගාමින් තෙල් ටිකක් දාලා උණු වතුර රෙද්දක් තෙමලා ඇඟ පියදාද්දී සුප් හැන්දක් හැන්දකින් පොවද්දී මම ඉන්නකන් නම් උන්ට කෙනෙහිලි කන්නම් කළේ. මම කෙලින් කටින් ඉන්නකන් උන්ට කුහක කන්නම් කළේ. මං උන්ව නොතකානම් හිටියේ. මට ඒ සුප් හැන්ද හොඳ හිතකින් බොන්න පුළුවන් වෙයිද? එදාට මට කතා කරගන්න බෑ. දැන් නම් සෝරි කියලා හරි කියන්න පුළුවන්. සමාවයන් කියලා හරි කියන්න පුළුවන්. එදාට කට වැඩ කරන්නේ නැහැ. අතපය වැඩ කරන්නේ නැහැ. කියා ගන්න බෑ. හැබැයි මම අතෑරලා දාපු
මම තැකුවේ නැති මම බැලුවේ නැති මං හිතපු නැති උම්ම මම සාධාරණය නොකරපු උම්ම මට සාධාරණය කරනකොට ඒක ඔබට දරා ගන්න බැරි වෙනවා. හොඳ හිතකින් සමුගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ වෙනුවෙන් කරගන්න පින්වතුනි. ඔබ වෙනුවෙන් කරනකොට අනිත් අයටත් අම්බලම ඇතුලේ ඉන්න අයටත් සාධාරණය කරන්න. ඒ අම්මා තාත්තා වෙනුවෙන්, සහෝදර සහෝදරිය වෙනුවෙන්, හැම දෙනාම වෙනුවෙන්. මම පුංචි උපමාවක් කියලා දේශනය හමාර කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු බොහොම ලස්සන උපමාවක්. ඔබ හොඳින් අහන්න. එක බමුණෙක් ඉන්නවා කිව්වා. මේ බමුණට බිරින්දෑවරු 3 දෙනෙක් ඉන්නවා කිව්වා. බිරින්දෑවරු 3 දෙනෙක් ඉන්නවා කිව්වා. හරිම ආදරේ කිව්වා. එයාව රකින්නවා, බලනවා, පෝෂණය කරනවා, ආරක්ෂා කරනවා, අඩුපාඩු බලනවා, හැමදේම කරනවා කිව්වා. පළවෙනි බිරිඳට. හොඳින් අහන්න. මේ බිරින්දෑවරු 3 දෙනා හැමෝගෙම ජීවත් වෙලා ඉන්නවා කිව්වා. හැමෝගෙම ජීවිතවල ඉන්නවා කිව්වා මේ 3 දෙනාම. පළවෙනි බිරිඳට හරියට සලකනවා කිව්වා. ඔබත් කරනවා කිව්වා එහෙම. හොයලා බලලා. දෙවෙනි බිරිඳටත් එහෙම්මමයි කිව්වා. කිසි අඩුවක් නැහැ කිව්වා. සලකනවා, ගෞරව කරනවා, අඩුපාඩු ළඟට ලං කරනවා. හැම දෙයක්ම කරනවා කිව්වා එයාටත්. සතුටින් තියන්න පුළුවන්. එයා බලාපොරොත්තු හැම දෙයක්ම කරලා දෙනවා කිව්වා. තුන්වෙනි බිරිඳ ඉන්නවා කිව්වා. එයාව වැඩි ගණන් ගන්න නැහැ කිව්වා. හමු වුණොත් අහඹු ලෙස අහම්බෙන් වගේ හමු වුණොත් hina වෙලා කතා කරලා දෙන්න පුළුවන් දෙයක් දීලා ටක් ගාලා සමු ගන්නවා කිව්වා. තුන්වෙනි බිරිඳ. අනේ මේ බිරින්දෑවරු 3 දෙනාම අපි හැමෝටම ඉන්නවා කිව්වා. බමුණා මරණාසන්න වුණා කිව්වා. පරලොව යන්නේ. එයාට මතක් වුණා කිව්වා තමන්ගේ බිරින්දෑවරු. කාටත් අපි කරන අයම තමා මතක් වෙන්නේ. අපිට මුදලක් ඕන වෙච්ච වෙලාවටත් අපිට තියෙන කෙනෙක් තමයි මතක් වෙන්නේ. අනේ පළවෙනි බිරිඳ මතක් වුණා. ළඟට ගියා කිව්වා. අමාරුවෙන් ළඟට ගිහිල්ලා කිව්වා. කතා කරලා කිව්වා. මම පරලොව යන්නේ. මම ඔයාට ගොඩක් දේවල් කළා. කෙස පැහැෙනකම්. හැම රැලි වැටෙනකම්. ගතේ රුයිරු වියකිලා යනකම්. ආයුෂයේ ගෙවෙනකම් ඔබට සාධාරණය කළා. මම පරලොව යන්නේ ඔයා එනවද කියලා ඇහුවා කිව්වා. පළවෙනි බිරිඳගෙන්. එයා කිව්වා මොකද්ද? මම නම් හෙල්ලෙන්නේ නැහැ කිව්වා. එයා කිව්වා මම නම් මෙතනින් හෙල්ලෙන්නේ නැහැ. බමුණට හරියට දුක හිතුණා කිව්වා. දෙවෙනි බිරිඳට කතා කළා කිව්වා. කතා කරලා කිව්වා අනේ මං පළවෙනි නෝනගෙන් ඇහුවා බිරිඳගෙන් ඇහුවා මං පරලෝ යන්නේ. එයා එනවද කියලා. එයා නම් හෙල්ලෙන්නේ නැහැ කිව්වා. ඔයා එනවද කියලා දෙවෙනි බිරිඳගෙන් ඇහුවා. දෙවෙනි බිරිඳ කිව්වා මං එන්නම්. බමුණට හරි සතුටු හිතුණා. අහක ගියේ නැහැ. වතුරේ ගියේ නැහැ. අපි කියන්නේ. ඒ වගේ බමුණ තෘප්තිමත් වෙලා ඉන්නකොටම දෙවෙනි බිරිඳ කිව්වා හොව් පොඩ්ඩක් ඉන්න මං කියලා ඉවර නැහැ. මම එන්නම්. කනත්ත ළඟට. එතනින් එහාට නම් බෑ කිව්වා. බමුණට අනේ අපොයි කියලා ගියා. මුන්ටනේ කලේ. අද ඔය සමහර දෙමව්පියෝ කියනවා අපි කලේ මුන්ටනේ. අන්න ඒ වගේ බමුණටත් හිතුණා අනේ මම මුන්ටනේ කලේ. මේ 60 70 ඉවර වෙනකම්. තුන්වෙනි බිරිඳට කතා කළා. කතා කරලා කිව්වා පළවෙනියා හෙල්ලෙන්නේ නැහැ කියනවා. අරයා කනත්ත ළඟට විතරයිලු එන්නේ. ඔයා එනවද මාත් එක්ක යන්න කියලා. අන්න එයා කිව්වා මං එන්නම් යන්න. කවුද මේ තුන්වෙනි බිරිඳ? එයා තමයි කිව්වා අද ඔබ අතෑරලා දාලා තියෙන ඉඳ හිට කරන පිංකම්. ඉඳ හිට කරන පිංකම්. ගණන් ගන්න නැති. කෙයාර් කරන්නේ නැති. හිතන්නේ නැති, බලන්නේ නැති. අහු වුණොත් කරන, අවස්ථාවක් ලැබුණොත් කරන පිංකම්. ඒව තමයි කිව්වා ඔබේ පිහිටට. පුණ්‍ය නිධානය, අනුගාමික නිධානය ඔබ අනුව යන්නේ එච්චරයි කිව්වා. අනිත් ඔක්කොම නවතිනවා කිව්වා. කවුද එතකොට මේ පළවෙනි බිරිඳ? පළවෙනි බිරිඳ තමයි පින්වතුනි හෙල්ලෙන්නේ නැහැ කියපු බිරිඳ තමයි ඔබ ආදරෙන් පණ වගේ රකින්න හදපු, ගොඩනගපු, වඩපු, ලොකු කරපු, ලස්සන කරපු, රැක්ක ඉඩ කඩන් ගෙවල් දොරවල්
ඔබ මේ 60 70 වියදම් කරලා බිරිඳක් වගේ රැක්ක බැලුව ඉඩකඩම් ගෙවල් දොරවල් ඒවා ඔබ යන දාට හෙල්ලෙන්නේ නැහැ කිව්වා. හෙල්ලෙන්නේවත් නැහැ කිව්වා. හෙල්ලෙන්නේවත් නැහැ කිව්වා. දෙවෙනි බිරිඳ කනත්ත ළඟට එන්නම් කියපු කෙනා. එයා තමයි කිව්වා පින්වතුනි ඔබ ඔය මගේ කියලා ලං කරගෙන ඉන්න ඔක්කොටම මේ කියන්නේ. කවුරුත් අහිතක් හිතන්න ඕනේ නැහැ. ඔක්කොටම මේක තමයි වෙන්නේ. ඔක්කොටම අද දෙමව්පියන්ට හෙට දරුවන්ට. ඒගොල්ලෝ දෙමව්පියෝ වෙනවනේ. ඒ නිසා ඒගොල්ලොත් ගොඩනගනවා මැරීගෙන. සමහරු මේ 60 70 මරගෙන ඇවිල්ලා තියෙන්නේ මෙහෙට ගයක් හදලා යන්න. මෙහෙට ළමයි දෙන්නෙක් හදලා යන්න. මෙහෙට වෙන වැඩ වගේක් කරලා යන්න. හොඳයි නරක නෑ. හැබැයි ඒකට නෙමෙයි ආවේ. ඔබ මතක තියාගන්න. ඔබ ආපු කාරණය අමතක කරන්නට එපා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න තැනේ හැටි. සබ්බේහි මේ පියේහි මනාපේහි සියලු ප්‍රියමනාප දේවල් වල ස්වභාවයක් තියෙනවා. ඔබ ලං කරගෙන ඉන්න මගේ කියලාද ප්‍රියයි මනාපයි කියලා ලං කරගත්ත හැම දෙයකම ස්වභාවයක් තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ මෙතන හැටි කියලා දෙනවා. ඔබ ලං කරගත්තේ ලෝකේ වනේ පිංගුතුනි. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවා. සබ්බේහි මේ පියේහි මනාපේහි සියලු ප්‍රියමනාප දේවල් වල ස්වභාවයක් තියෙනවා. ඒක තමයි නානා භාවෝ. ඒක වෙනස් වෙනවා. ඒවා වෙනස් වෙනවා. විනා භාවෝ විනාශ ස්වභාවයටපත් වෙනවා. අභින්නම් පච්චවෙක්කිතබ්බං. මේක නිතරම හිතන්න කිව්වා. මේක නිතරම හිතන්න කිව්වා. මගේ ලං කරගත්ත සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා විනාශ වෙනවා කියලා නිතරම හිතන්න කිව්වා. විනාශ වෙලා යනවා කියලා. කාටද මේක කිව්වේ? ඉත්‍යාවා සියලු ස්ත්‍රීන්ට. පුරුෂේනවා සියලු පුරුෂයින්ට. ගහට්ටේනවා සියලු ගිහියන්ට. පබ්බජිතේනවා සියලු පැවිද්දන්ට. එහෙමනම් පින්වතුනි ඔතන ඉඳලා කරන්න ඕන දෙයක්. ඔබට මට ඔක්කොටම ඉන්න තැන ඉඳලා කරන්න පුළුවන් දෙයක් තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. අබින්නම් පච්චවෙක්කිතබ්බං. මෙන්න මෙතන ඇත්ත දැනගෙන ජීවත් වෙන්න කියලා. මොකක්ද ඇත්ත? මේ සියලු දේවල් වල ස්වභාවයක් තියෙනවා. ඒවා වෙනස් වෙනවා. ඒවා විනාශ වෙනවා. ඒ නිසා මම මගේ කියලා අල්ලගන්න පුළුවන් දෙයක් මේක ඇත්තේ නැහැ. ඒක නිතරම හිතන්න කිව්වා. අබින්නම් පච්චවෙක්කිතබ්බං. නිතරම හිතන්න කිව්වා. පින්වතුනි මෙන්න මේක අපිට හිතන්න පුළුවන් වුණොත් මෙන්න මෙතන ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔබට කවදාවත් මෙතන අඬන්න වෙන්නේ නැහැ. අඬන්න වෙන්නේ නැහැ. මං ඇවිල්ලා තියෙන සිස්ටම් එකක් තියෙන තැනකට එතන වෙනස් වෙනවා. එතන දේවල් දුකයි. ඒවා මගේ වසඟේ මගේ ආධිපත්‍ය යටතේ මගේ පාලනය පවත්වන්න බෑ. විරුද්ධ නොවි චින්තනය මේකට අනුකූල කරගන්න. මේ ඇත්ත තත්ත්වෙට ඔබට එහෙම චින්තනයක් හදාගන්න පුළුවන් වුණොත් පින්වතුනි ඔබට සතුටින් සැනසෙල්ලෙන් ඉන්න පුළුවන්. ඔබ මෙතන ඇත්ත තත්ත්වය දැක්කට පස්සේ රාගක්ඛය වෙනවා. තද බැඳීම් ලිහිල් වෙනවා. මොකට බැඳින්නද? කොච්චර කාලයකට බැඳින්නද? මං ආවේ බැඳි ඉන්නද? අන්න ඇත්ත දකින්නකොට රාගක්ඛය බැඳීම ලිහිල් වෙනවා. දේශක්ඛය වෙනවා. දේශය හීන වෙලා යනවා. මොකටද? මම මේ ආවේ මේවත් එක්ක ගැටි ඉන්නද? ලෝකයේත් එක්ක හැපි ඉන්නද? දුකෙන් ඉන්නද? මම මේ 60 70 හරි අමාරුවෙන් අරගෙන ආවේ. අන්න දේශක්ඛය වෙනවා. දේශේ හිනට. මේ දෙකම වෙන්නේ මෝහක්ඛය වුණා. මුලාවෙන් මිදුනාම ඇත්ත ඇතිසැටියෙන් දැක්කහම තමයි රාගක්ඛය දේශක්ඛය වෙන්නේ. මේක යම් කිසි ප්‍රමාණයකට කරගත්තොත් එයා සෝවන් කිව්වා. රාග දේශ මොහ යම් කිසි ප්‍රමාණයකට ප්‍රහාණය කරගත්තොත් එයා සෝවන් කිව්වා. ඊට වඩා කරගත්තොත් සකු르දාගාමී කිව්වා. හරියටම කරගත්තොත් අනාගාමී අරිහත් කිව්වා. එහෙමනම් පින්වතුනි එහෙම හිතන කෙනෙක්ගේ හිතෙන් අකුසල් වෙන්නෙත් නැහැ. ඇයි? ඇත්ත දැකලා නැති නිසායි අපේ අතින් අකුසල් වෙන්නේ. අකුසල් වෙන්නේ නැහැ ඇත්ත දැකලා තියෙන්නේ. හිතේ පාරිශුද්ධිය තියෙනවා නිතරම. ඒ නිසා යන තැනත් හොඳයි කිව්වා එවැනි කෙනෙක්. ඇයි යන්නේ හිතනේ යන්නේ පිරිසිදු කරන් ඉන්නේ. ඒ නිසා යන තැනත් හොඳයි කිව්වා. එහෙමනම් මෙතන සතුටින් ඉන්නත් යන තැන හොඳ තැනක් කරගන්නත් වහවහ නිවනට ලං වෙන්නත් සදා නිවීමේ සැනහීම උරුම කරගන්නත් ඔබ මොකද්ද කරන්න ඕන?
පින්වතුනි හිතන විදිය වෙනස් කරගන්න. හිතන විදිහයි ගැටලුව. මං හිතන්නේ අරයා වෙනස් වුණාම මං එතනට ඇඟිල්ල දික් කරනවා. එයා එහෙම කළේ නැත්තම් මට මෙහෙම වෙන්නේ නැහැ. එයා එහෙම කරපු නිසායි මට මම මෙහෙම කළේ. මම ඇඟිලි දික් කරනවා හතර වටේට. පින්වතුනි මගේ හිතන විදිහේ වරදක් වෙනස් වෙන ඒවා මං අරගෙන වෙනස් වෙන්නේ නැහැ කියලා හිතපු අරුමය. මං ඒක තවත් පිළිගන්න සූදානම් නැහැ. මං ඇඟිලි දික් කර කර තවත් පීඩා විඳිනවා. මේ 60 70ම අනේ ලං කරගත්තා. ඒවා නඩත්තු කළා. ඒවා නඩත්තු කරන තැන් තැන් වලට අනුගත වුණා. අවසානයේ තෘප්තිමත් නැති හිතකින් සමුගත්තා. හිටියෙත් දුකෙන්. ගියෙත් හොඳ තැනකට නෙමෙයි. පිරිසිදු හිතක් තිබ්බේ නැහැ. නිවනට බොහෝ දුරයි. තමන් වෙනුවෙන් වැඩ කරගත්තේ නැහැ. ඒ නිසා එක එක්කෙනාගේ මූණවල වල ඉරියව් වල පෙන්නන නාට්‍ය වල හැඩ බල බල ඉන්න එපා පින්වතුනි. තමන් කැඩපතින් තමන්ව බලාගන්න. අපි අනුන් වෙනුවෙන් නෙමෙයි කරන්නේ මේ හැම දෙයක්ම මම වෙනුවෙන් මම කරන්නේ. මම වෙනුවෙන් මම කරන්නේ. ඒකට හොඳ උදාහරණයක් අපේ පින්වත් උපාසක මහත්තයෙක් මට මතක් කළා. ඒ දණ්ඩක් තියෙනවා. මේ ඒ දණ්ඩ උඩින් ගමන් කරනවා එකපාර එක්කෙනාට නේ යන්න පුළුවන්. ඒ දණ්ඩක එකපාර එක්කෙනාටයි. ස්වාමීන් වහන්සේ නමක් ගමන් කරනවා ඒ දණ්ඩේ. අනිත් පැත්තෙන් එනවා පින්වතුනි තවත් මැරෑටි කොල්ලෙක්. තරුණ කොල්ලෙක්. එයා ස්වාමීන් වහන්සේ වැලට තල්ලු කරගෙනම ඒ දණ්ඩෙන් ගියා. එක්කෙනාට නේ යන්න පුළුවන්. තල්ලු කරගෙනම ගියා ඇලට. ඒ නිසා ඇලට වැටුණු ස්වාමීන් වහන්සේ මඩනාගෙන ඉන්නකොට තව කොල්ලෙක් මේක දැක්කා. දුවගෙන ඇවිල්ලා හාමුදුරුවන්ව ගොඩට ගත්තා. පැම් පහසු කළා. සිවුරු පිරිකර හොදලා දුන්නා, වේලලා දුන්නා. ඇඳගත්තා. වරුවක් ගියා හැබැයි මේ වැඩේට. තල්ලු කරපු කෙනා විනාඩියෙන් තල්ලු කරලා ගියා. එයාට මොකුත් කිව්වෙත් නෑ මේ හාමුදුරුවෝ. අර ගොඩගත්ත කෙනා වරුවක් ගියා. එයා හාමුදුරුවෝෙන් ගොඩක් දේවල් කළා. හැබැයි එයාට වචනයක්වත් කිව්වෙත් නෑ. හාමුදුරුවෝ යන්න ගියා. ඉතින් මේ කොල්ලට හිතුණා මහා පුදුම කෙනෙක් නේ. මං එයා වෙනුවෙන් වරුවක් වෙහෙසුණා. ඔබටත් එහෙම හිතෙන්න පුළුවන්. ඒකයි මම මේ කියන්නේ. මේකෙන් හොඳ උපමාවක්. ඒ නිසා එයා හිතුවා මහා පුදුම මිනිසෙක්. දුවගෙන ගිහිල්ලා හාමුදුරුවනේ පොඩක් ඉන්න. ඔබ වහන්සේට තල්ලු කරගෙන ගිය එකාට මොකුත් කිව්වෙත් නැහැ. කොල්ලගේ භාෂාවෙන් මම මේ කියන්නේ. තල්ලු කරන් ගිය එකාට මොකුත් කිව්වෙත් නැහැ. මෙච්චර මහන්සියලා ඔබ වහන්සේ වෙනුවෙන් කැප වෙලා ගොඩ දාලා වරුවක් වෙහෙසිච්ච මට මොකුත් කිව්වෙත් නැහැ. ඔබ වහන්සේ සද්ද නැතුව යනව නේද කියලා ඇහුවා. මං කොච්චර ඔයා වෙනුවෙන් කළාද? ඔබත් අද කියනවා ඒක. අන්න මේයත් කිව්වා එහෙම. මං කොච්චර ඔයා වෙනුවෙන් වෙහෙසුණාද? ඇයි වරුවක් වෙහෙසුණා? අර හාමුදුරුවෝ මොකද කිව්වේ? අර හාමුදුරුවෝ එකපාරටම කිව්වා උඹලා දෙන්නගෙන් කවුද මට කළේ? හරි පුදුමයි. උඹලා දෙන්නගෙන් කවුද මට කළේ? අර ඇලට මාව තල්ලු කරපු එක මහා කුසලයක් කරගත්ත ඌට. උඹ මේ මාව ගොඩ දාලා ඇඳුම් සෝදා දීලා සිවුරු පිරිකර සෝදා දීලා පැම් පහසු කරලා උඹ මහා පිනක් කරගත්ත උඹට. උඹ මහා කුසලයක් කරගත්ත උඹට. අරු මහා කුසලයක් කරගත්ත ඌට. උඹලා දෙන්නගෙන් කවුද මට කළේ කියලා ඇහුවා. පැහැදිලිද පින්වතුනි මෙතනින් කරුණක්. අපි මේ හැම දෙයක්ම කරගන්නේ අපි වෙනුවෙන්. ඒ නිසා අපි වෙනුවෙන් කරන ගමනේදී අනිත් අය වෙනුවෙන් යහපත කරන්න. අම්මා තාත්තා වෙනුවෙන් තාමත් ජීවත් වෙනවා නම් මරුණට පස්සේ දේවල් වැඩක් නැහැ පින්වතුනි. හෙලිකොප්ටර් වලින් මල් දැම්මත් මල් වඩන් වලින් පෙට්ටිය වැහුවත් මරුණට පස්සේ වැඩක් නැහැ. ඇයි? වැඩක් නැහැ නෙමෙයි. වැඩක් තියෙයි මේ പ്രേත ලෝකයට ගියොත් හිටියොත්. පරදත්තු ඔබ ජීවියෙක් කියලා හිටියොත් ඔබ දෙන දෙයක් ගත හැකි. අද තාමත් සුජීවත්ව. ඒ නිසා ඔබ අද දෙයක් කරන්න පින්වතුනි. එයාත් යනවා අම්මයි තාත්තයි සහෝදර සහෝදරියෝ කවුරුත් යනවා මාත් යනවා. ඒ නිසා ඔබ තෘප්තිමත් හිතකින් යන්න. ඔබව හදාගන්න ආපු ගමනක ඉන්නේ. මීට වැඩිය මම දෙසුම දෙක් කරන්නේ නැහැ. කුසලතාවයක් ජීවිතේට ඇති කරගන්න පුළුවන්. ඔබට මෙතන ඉඳලා හැමදාටම සතුටින් ඉන්න පුළුවන් ක්‍රමවේදය මාගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදයයි මම ඔබට දේශනා කළේ. ඒ නිසා පින්වතුනි බොහොම කැමැත්තක් ආසාවක් ප්‍රියමනාප ස්වභාවයක් ඇතුව බොහොම සංසුන්ව මේ ධර්මයට ශ්‍රවණය කළා. මේ ධර්මයේ ශ්‍රවණය කරමින් මේ පින්වතුන් අද දවසේ මහා කුසල කර්මයක් ජීවිතයට එකතු කරගත්ත පුණ්‍ය කර්මයක් ජීවිතයට එකතු කරගන්නට යෙදුණා. මේ පුණ්‍ය කටයුත්ත
කරන්නට යෙදුනේ මේ ප්‍රධාන කොට කේඩී ලුසිහාමි උපාසිකා මාතාවට පරලෝ සැපත් ඒ අවුරුද්දක් පිරීම නිමිත්තෙන් පින්වත් අපේ කාශ්‍යප ලොකු හාමුදුරුවන් වහන්සේ හංගල්ලේ කාශ්‍යප හාමුදුරුව තමන්ගේ අම්මා වෙනුවෙන් ඒ අම්මට හිටියේ එකම දරුවත් කාශ්‍යප හාමුදුරුව. මොකද අක්කා කෙනෙක් හිටියා. එයා වේලස්සනින් මේ ලොව හැර ගියා. ඒ නිසා ඒ දරුවොත් අද මෙතන ඉන්නවා. ඉතින් ඒ නිසා එයා එකම දරුවා ශාසනයට පූජා කරලා අම්මා කෙනෙක් සමුගත්තා. ඒ නිසා මම අද මේ දේශුම අහන්නට මගේ අම්මටත් එන්න කිව්වා. මගේ අම්මගේ එකම දරුවා මම මාව ශාසනයට දීලා මගේ අම්මා උදකලාව ගෙදර වෙසෙන් තනියෙන්. ඒ නිසා අම්මට සතුටු වෙන්න පුළුවන් ශාසනයේ අයිතිකාරයෙක්. අපට මතකයි ශාසනයට 84000ක් බෙහෙර විහාර හදලා අශෝක අධිරාජ්‍යයා මොග්ගලී පුත්තතිස්ස හාමුදුරුවන්ගෙන් ඇහුවා ස්වාමීනි මම දැන් ශාසනයට අයිතිකාරයෙක් නේද කියලා. එවලේ කිව්වා ස්වාමීන් වහන්සේ එවලේ කිව්වා නැහැ මහරජ ඔබට ශාසනයේ අයිතියක් නැහැ. ශාසනයට අයිතිය ගන්න නම් ඔබගේ ලෙයින් උපන් දරුවෙක් ශාසනයට පූජා කරන්න කිව්වා. අන්න එදා තමයි මිහිඳු මහරහතන් වහන්සේ සංඝමිත්තා තමන්ගේ දරුවෝ දෙන්නම ශාසනයට දුන්නේ. ඒ නිසා ශාසනයේ අයිතිකාරියක් තමයි මගේ අම්මා. එයාගේ එකම දරුවා ශාසනයට දීලා අද නිහඬව ඉතින් නිරන්තරයෙන් මම රැස් කරන පිණුත් මගේ අම්මටත් අනුමෝදන් කරනවා නිදුක් වෙන්න නිරෝගී වෙන්න සුවපත් වෙන්න දීර්ඝායුෂ ලැබෙන්න කියලා. ඒ වගේම හැමෝමත් මගේ ධර්ම දේශනාවලදී ඒ කටයුත්ත කරනවා. ඒ දේශනා කරන්නට මාව මේ ලෝකෙට බිහි කළාට මාගේ මෑණියන්ට ඒ වගේම අද දවසේ අපගේ ලුසිහාමි උපාසිකා මාතාව කාශ්‍යප හාමුදුරන්ගේ මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කේඩී මේරි වයලට් ඒ මැතිනියටත් කේඩී එලාරිස් සහය පවුලේ නැසී ගිය සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරන්නට දායක පිරිස බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කේපී යසින් මිලන් පුතණුවන්ගේ උපන්දිනය අදට යෙදිලා තියෙනවා. එයාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ උසස් අධ්‍යාපනය කරා යන්නට රටට දැයට සමයට වැඩ ඇති දරුවෙක් වන්නට දෙමව්පියන්ට ආදරෙන් සෙනෙහසින් කරුණාවෙන් දයාවෙන් කටයුතු කරන දරුවෙක් වන්නට මේ පින් ඒකාන්තයෙන් හේතු වේවා කියලා ඒ දරුවටත් සියලු දරුවන්ටත් ආශිර්වාද කරනවා. 17 වෙනි දින රිය අනතුරකට ලක් වෙලා ත්‍රිකුණාමලයේ රෝහලේ හදිසි ප්‍රතිකාරයක කෙරෙ ප්‍රතිකාර ලබන වංගීස ස්වාමින් වහන්සේට හා රාගම රෝහලේ ප්‍රතිකාරය ලබන ඥානතිලක අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුශාසක අපගේ ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලුම මළගිය ඥාති හිත මිත්‍රාදීන්ටත් සුජීවත්ව ඉන්න අයට ආශිර්වාදත් මියගිය අයට පුණ්‍යානුමෝදනාවත් මේ විදිහට අපි කරනවා. අපි ලොකු අනතුරකට භාජනය වෙච්ච මොහොතක් පින්වතුනි. සේරුවාවිල මංගල රජමහා විහාරයේ පැවති කටින උත්සවයට සහභාගී වෙන්න ආරන්නේ ලොකු හාමුදුරන්ගේ ගෝල නමවල් 13 දෙනෙක් යාමට නියමිතව හිටියා මාත් එක්ක. මම නැවතුණා එක අවස්ථාවක ඇතිවෙච්ච සිතුවිල්ලක් නිසා 12 දෙනාම ගිය වෑන් රථයේ ටිපර් රථයකට යට වුණා. ඒ නිසා අපගේ වංගී සාහම්දුරුවොත් මැෂින් එකකට යොදවලා ඉන්නේ. මැෂින් එක ගැලෙව්වොත් උන්වහන්සේව ජීවත් කරන්න බෑ කියනවා. ඒ වගේම දෙතුන් නමකගේම අතපය කැඩුනා තුවාල වුණා. තාමත් ඒ අය රෝහල් වල. ඒ නිසා අපි ඒ අයට ආශිර්වාද කරමු. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. උන්වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා. ශාසන උන්නතිය තකා අභිවෘද්ධිය තකා කටයුතු කරන්නට උන්වහන්සේලාට මේ පින් හේතු වේ. පින්වත් පිරිස් ඒ හැම නමින් මිය පරලොව ගිය අයටත් අපි ඔබ නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලු දෙනාටත් ඔබට සිහිපත් වන මතකයට නැංවෙන අරමුණු වන යම් මළගිය ඥාති හිතේශුවන්තෙක් වේ නම් ඒ අයටත් මව් පාර්ශවයේ පිය පාර්ශවයේ සියලුම මළගිය ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින්වතුන්ගෙන් ඔබ අප හැමගෙන් සාංශාරිකව පින් බලාපොරොත්තු වෙලා ඉන්න ඕන යමෙක් ඒ අයටත් නොඅඩුව මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ ශාසනයේ මේ දෙසුම් පවත්වන්නට මට අත්වලක් වෙලා මට මහා පහන් තැඹක් වෙලා මගේ පසුපස හිටියේ ඒ දැවන්තයා වූ පින්වත් සඳුම් මැතිතුමා මීට දින කීපයකට පෙර සමුගන්නට යෙදුණා. එතුමා තමයි මගේ කැපකරු වශයෙන් කටයුතු කළේ. එතුමා තමයි මා ගැන හැම දෙයක්ම බලලා කරලා කටයුතු කළේ. එතුමා සමුගන්නට යෙදුණා. එතුමාටත් මේ පින් සියලු පින් අනුමෝදන් වේවා. එතුමා ඇතුළු
සාංශාරිකව පින් බලාපොරොත්තු වෙලා ඉන්න සියලුම මළගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මාගේ පියාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. මේ පින් දැක බලා ඒ හැම සතුටටපත් වේවා, සැපෙන් සැපයටපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, පරලොව ජීවිතේ සැපවත් වේවා. අවසන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියමු. ලෝකපාලක ශාසන මාමක ඉන්ද්‍ර උපේන්ද්‍රාදී සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට, මෛත්‍රී බෝසතාණන් වහන්සේට, මහා බ්‍රහ්මයාණන් වහන්සේට, සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට, සතරවරන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේලාට, මේ සදාතුක මන්දිරයේ බාරව වැඩවසන ස්ථාන බාර සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට, ගම්බාර දේවතාවුන් වහන්සේලාට, ප්‍රදේශ බාර සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට, ඔබ අප හැම ආරක්ෂා කරන ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට, මෙකී නොකී පින් ගන්නට කැමැති සියලුම අල්පේ ශාක්‍ය, මහේ ශාක්‍ය, තලාටු බූමාටු සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ දිව්‍ය බලය, දිව්‍ය ශක්තිය, දිව්‍ය තේජස වඩා වර්ධනය වේවා. අවසන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සියලුම පින් සියලුම දෙවි දේවතාවුන් වහන්සේට අනුමෝදන් කරන්නට යෙදුණා. පිනට පින් අනුමෝදන් කරගෙන චිත්ත ප්‍රීතියට පත්වන්නා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා නීතිය රැහැණින් සියලු අපල උපද්‍රවය සතුරාගෙන් මිතුරාගෙන් රෝග බිය දුර්භික්ෂාදියෙන් විසගෝර සත්ත්වයින්ගෙන් මේ පින්වතුන් ආරක්ෂා කරත්වා. කරන කියන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරදී ආර්ථික වාසි ධනලාභ ලබා දී දියුණුවෙන් දියුණුවට පත් කරදී තව තවත් පුණ්‍ය කටයුතු වලට දායක වන්නට, රැස් කරගන්නට, මහා පින් කුසල් රැස් කරගන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, රැකවරණය උදාපත් කර දෙත්වා. ඇස්වාකටවා හෝහ වැනි දෝෂාන්තකාරයන් තියෙනවා නම් හිරු දුටු පිනිසේ සියල්ල විහෙද විද්වංසනේ වෙලා පෙනෙන නොපෙනෙන සියලු සත්ත්වයන්ගෙන් ਸਰව ආරක්ෂාව සැලසේවා. අධ්‍යාපනය කරන දූ දරුවන්ට රැකී ආරක්ෂා කරන පින්වතුන්ට උසස් අධ්‍යාපනය කරා යන්නට, ඒ රැකී ආරක්ෂා කරන ස්ථානයන්හිදී නිදුක් නිරෝගීව කායික මානසික සුවයෙන් යුක්තව ඒ කටයුතු කරගන්නට, රටට දැයට සමයට වැඩ ඇති අය වන්නට, දෙමව්පියන්ට ආදරෙන්, සෙනෙහසින්, කරුණාවෙන්, දයාවෙන් කටයුතු කරන අය වන්නට මේ පින් ඒකාන්තයෙන් හේතු වේවා. ඖෂධ ගන්නා අය වෙත්නම් ගන්නා ඖෂධ ප්‍රත්‍ය වෙලා, ඖෂධ දිව්‍ය ඖෂධ වෙලා හැමට නිදුක් නිරෝගී උදාපත් වේවා. පෙනෙන නොපෙනෙන සියලු සත්ත්වයන්ගෙන් ਸਰව ආරක්ෂාව සැලසේවා. නිවන් දක්නා ජාති දක්වා සම්‍යක් දෘෂ්ටික උප්පත්තියක්ම ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. කල්යාණ මිත්‍රයින්ගේ දයාවට, අනුකම්පාවට, කරුණාවට, මෛත්‍රියට ලක් වේවා. නිර්මල බුදු දහම අසන්නට, නිර්මල බුදු දහම දරන්නට, නිර්මල බුදු දහමේ අර්ථ පරීක්ෂන්නට ප්‍රඥාවෙන්ම සපිරේවා. සා පිපාසාදී දුගතියකට කිසි විටකත් භාජනය නොවේවා. නැහැ බැහැ යන වචනේ ආසන්නටවත් නොලැබේවා. තබන පියවරක් පාසා, ගන්නා හෙළන හුස්ම රැල්ලක් පාසා, ගෙවෙන හැම තප්පරයක් පාසා ආයුෂ්‍ය, වර්ණය, සැපේ, බලයේ, ප්‍රඥාව ඇතු චිරාත් කාලයක් මෙලොව වසන්නට, මේ භවය තුලදී සදා නිවි සැනහී යන්නට නොහැකි වී නම් ආසන්න සුගතිගාමී පරිසරයකදී ජාතියක්, ජරාවක්, ශෝකයක්, මරණයක් නැත්තා වූ සදාකාලික සැප ඇති අජර වූ අමර වූ පරම සාන්ත උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරන බෝධියකින්, සැපසහිත ප්‍රතිපදාවකින් උදාපත් කරගන්නට, සාක්ෂාත් කරගන්නට මේ සියලුම පින් ඒකාන්තයෙන්ම හේතු වේවා. වාසනාව වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියන්න. අපි එකතු වෙලා මළගිය ඥාතීන්ට, දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං
ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සියලු දෙනාටම යහපතක් සුවයක් අෂ්ටසිල්ලක් සැනසෙල්ලක් නිවීමක් උදාපත් වේවායයි ප්‍රාර්ථනා කරමින් මේ විදියට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැමට තෙරුවන් සරණයි.